දාපුවා බලන්න වැඩි. තේරුණාද? බලන්න වැඩි තේරුණාද බලන්න. ප්‍රතික්‍රියාවක් තියෙනවා. ප්‍රතික්‍රියාව ලියන්න මාතෘකාව. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය ඇසුරේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයේ ඒකකය ඇසුරේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයේ ඒකකය ඇසුරෙන් සමස්ත පෙළ තීරණය කළ හැක. තන් තීරණය කිරීම මෙව ඉතින් කොහෙම මේ විශේෂ කරලා කවුරුත් කියන්නේ නැහැ. තමන් බලලා හොයා ගන්න ඕනේ. හරි. හරි. මේ ප්‍රතික්‍රියාව සලකමු. මේ ප්‍රතික්‍රියාව සලකමු. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයේ ඒකකයේ ඇසුරෙන් සමස්ත පෙළ තීරණය කිරීම. Thank you, sir. හරි. මේ ප්‍රතික්‍රියාව සලකමු. ඊට පස්සේ මේක ලියවා ශීඝ්‍රතා සමීකරණය නැත්තම් ශීඝ්‍රතා නියමයට අනුව ශීඝ්‍රතා සමීකරණය මොකද්ද m කියලා කියන්නේ a ට සාපේක්ෂව පෙළ n කියලා කියන්නේ b ට සාපේක්ෂව පෙළ m ධන n කියන්නේ ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ m කියන්නේ a ට සාපේක්ෂව පෙළ පාඩම් කරලා ඉන්නේ නේද n කියන්නේ b ට සාපේක්ෂව පෙළ m ධන n කියන්නේ ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ ඊට පස්සේ r කේව උක්ත කරන්න කේව උක්ත කරන්න එතකොට මේ හොයලා තියෙන කේ නෙමෙයි කේවල ඒකකේ හොයන්න නම් අනිත් ඒවායේ ඒකකේ එතනට ආදේශ කරනවා කේවල ඒකකේ හොයන්න නම් එතනට අනිත් වගේ ඒකක ආදේශ කරනවා ඊට පස්සේ මෙතන ඝන ඩෙසිමීටරයට මවුල මෙතනත් ඝන ඩෙසිමීටරයට මවුල එතකොට m වෙනි බලය n වෙනි බලය දෙන්න එකතු කරලා අපි ලියනවා m ධන n වෙනි බලය එතකොට මෙතනත් මවුල ඝන ඩෙසිමීටරයට මවුල වල පළවෙනි බලය එහෙනම් මේක උඩට යනකොට ඍණ වෙනවා මේ දෙකම එකක් නිසා මෙහෙම ලියන්න එපා කියලා කියන්නේ මේ මෙහෙම දැම්මනම් වරදිනවා එතකොට දැන් මොකද වෙන්නේ එක අඩු කිරීමෙන් එකතු කිරීමෙන් වෙනවනේ ඒ හින්දා මේ m ධන n කියන්නේ තනි පදයක් නිසා මේ වගේ වරහණක් දාගන්න හැමතිස්සෙම පුරුදු වෙන්න අඩු කිරීමක් එනකොට ඊට පස්සේ මම දැම්ම මොකද්ද සමස්ත පෙළ ශූන්‍ය නම් ඒ කියන්නේ m ධන n සමානයි බිඳුවයි නම් ආදේශ කරන්නකො අතනට බිඳුව එතකොට මොකද වෙන්නේ එක ඍණ බිඳුව එකයි එතකොට ඉතුරු වෙන්නේ තප්පරයට ඝන ඩෙසිමීටරයට මවුල ඒ කියන්නේ ශීඝ්‍රතාවයේ ඒකකමයි ශීඝ්‍රතාවයේ ඒකකයමයි එන්නේ එතකොට එන අනිත් පැත්තට ඔබතුමන්ලාට කවුරු හරි ශීඝ්‍රතා නියතයක් දීපුවාම ඒ ශීඝ්‍රතා නියතයේ ඒකකයේ දුන්නා නම් ඒකකයේ දිහා බලපුවාම ඒක ශීඝ්‍රතාවයේ ඒකකේම නම් ඒක ශීඝ්‍රතාවයේ ඒකකේම නම් ඒ ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ ශූන්‍යයි. ඒක විලෝමයක් මතක තියාගන්න. ඒ ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ ශූන්‍යයි. ඒ වගේ දේවල් පිළිබඳ විමසිලිමත් වෙන්න ඕනේ. ඒ වගේ අලුත් විදියට හිතන්න ඕනේ. දැන් දෙයක් ඔහොම ඇහුවොත් එහෙම ওই විදියට ඒකකේ හදාගන්න පුළුවන් කියලා ඔළුවේ අයිඩියා එකක් තියෙන්න ඕනේ. මේ වල විතරක් නෙමෙයි.
දැන් ටික අර බුද්ධිමත් භාවයටපත් වෙන්න ඕන. සමහර අය නම් තාමත් අර ගණන් හදන්නේ කටපාඩුවෙම තමයි. හරි ඊළඟ එකට යන්න අපි. දාන්න එක පෙළ එකයි වුණොත් පෙළ එක වුණොත් මොකද වෙන්නේ බලන්න. සමස්ත පෙළ සමස්ත පෙළ සමස්ත පෙළ සමස්ත පෙළ හරි සමස්ත පෙළ එකයි නම් ඒ කියන්නේ එක නම් ඒ කියන්නේ m ධනයෙන් එකයි නම් මොකද කියන්නේ අතන්ට එක දානවා එක ඍණ එක බිඳුවයි නේ. එතකොට ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කීයද? ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය එකයි. ඒ කියන්නේ එතන එකක් වෙනවා. මේ මෙතන එකක් වෙනවනේ. ඒකකෙත් එහෙමනේ ඕනම කෙනෙක්ගේ බිඳුවෙනි බලය එකයි. එතකොට මෙතන ඉතුරු වෙනවා කේවල ඒකකය මේ එකම ප්‍රතික්‍රියාවට නෙමෙයි විවිධ ප්‍රතික්‍රියා සඳහා තමයි මේ ගන්න. නැත්තම් හිතයි එක වෙලාවකට පෙළ එහෙම හිතන අයත් ඉන්නවනේ. එක වෙලාවකට පෙළ බිඳුවයි එක වෙලාව එහෙම නෙමෙයි එක්තරා ප්‍රතික්‍රියාවක් ශූන්‍ය පෙළ වුණොත් මේ ඒකකේ වෙනවා. එහෙනම් මේ ඒකකේ આવොත් ඒකේ සමස්ත පෙළ ශූන්‍ය වෙනවා. ඒක ඉවරයි. සමස්ත පෙළ එක වුණොත් ඒ කියන්නේ m ධනයෙන් එක වුණොත් කේවල ඒකකය එන්නේ වාට මෙතන බිඳු එක වෙනවා. එකට එක අඩුනහම බිඳුවයි. ඕන මෙහෙක බිඳුවෙනි බලය එකයි. එතකොට ඔයාට එනවා මෙහෙම ඕනනම් මවුල ගන්න ඩෙසිමීටරයට ඒකේ බිඳුවෙනි බලය තප්පරයට. එතකොට එහෙනම් තප්පරයට ඔන්න කොහෙදී හරි තැනක ශීඝ්‍රතාවයේ නියතේ ඒකකේ තප්පරයට වෙලා තියෙනවා නම් ඒකේ සමස්ත පෙළ එකයි. මේ ඒකකේ නම් සමස්ත පෙළ එකයි. සමස්ත පෙළ වෙනවා නම් මේ ඒකකේ එනවා මේ ඒකකේ එනවා නම් සමස්ත පෙළ එකයි. හරිද? දෙක වුණොත් බලන්න මොකද වෙන්නේ කියලා. දෙක වුණොත් මේ සෙනසුරාදා ලින්ක් එක ඕන අයවන්න අපි මේ පන්ති එක කරනවා. මොකද්ද? හරි. ඔන්න ඔය තියෙන ළමයි කීප දෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හරි ඉන්නවා. ඉතින් උනන්දු ළමයි. අනිත් අය නෑනේ කිසිම සහයෝගයක්. හරි. ඒ කියන්නේ සමස්ත පෙළ දෙකයි. සමස්ත පෙළ දෙකයි. එතකොට m ධන n දෙකයි. එතකොට මෙතන මවුල ඝන ඩෙසිමීටරයට එක ඍණ දෙක තප්පරයට. එතකොට මෙතන ඍණ එකක් වෙනවා. මේක ඉතින් ආය ටක් ගාලා ගන්න පුළුවන්. එතකොට මෙතන මවුලයට තප්පරයට මවුලයට ඝන ඩෙසිමීටර් කියන ඒකකේ තමයි එන්නේ. ඔතනින් එහාට අපි පෙළ ගැන කතා කරන්නේ. ඔන්න ඔය එකේ නෝ පෙළ තුනක් වුණොත් ඉතින් ওই විදිහට ගන්න පුළුවන්. ඒතර ඔන්න ඔය තුනටවත් අඩුම තරමේ මතක තියාගන්න.
හරි ඔන්න ඔහොමයි ඕකේ විලෝමයක් පොඩ්ඩක් ඒ කියන්නේ මෙහෙමයි ඔක ටක් ගාලා බෙන්න මෙහෙම හදා ගන්න පුළුවන් මෙහෙම ගන්න පුළුවන් කියන එකයි ඕනේ මේක පටපාඩම් කරන්නම ඕනේ හරි මෙන්න මේ වගේ හදන්න පුළුවන් කියලා පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ හැබැයි ඉතින් මේක ටක් ගාලා මතක් වෙන කෙනාට වේගය වැඩි නේ තප්පරයට කියන එක දකින්න කෙනා ටක් ගාලා තේරුම් ගන්නවා මේක පළමු පෙළ ප්‍රතික්‍රියාවක් එතකොට ශීඝ්‍රතා නියතේ අගේ විතරක් නෙමෙයි ඒකකයේ දිහත් බලන්න ඕනේ නිකන් හිතන්න මෙන්න මේ වගේ තැනකට ගියා කියලා ඔය වගේ බහුවර්ණයකට දුන්නා ගොඩක් අයට බැරි වෙනවා ඇයි එහෙම කියලා දන්නේ නැනේ කරලා බලලා නැනේ දැන් මෙහෙම එකක් දුන්නා දෙකක් A B ප්‍රත්‍යාවර්ත ඔහොම දීලා කියනවා මේකේ ඔන්න මෙහෙම කියනවා ඒවල සාන්ද්‍රණය නියත කර B වල සාන්ද්‍රණය දෙගුණ කළ විට හරි ශීඝ්‍රතාවය 4 ගුණයක් විය හරි ඔහොම කියනවා ඊළඟට ශීඝ්‍රතා නියතේ ඒකක ඝන ඩෙසිමීටරයට තප්පරයට මවුලයට ඒකක නෙමෙයි ශීඝ්‍රතා නියතය එහෙමයි කියන්නේ ශීඝ්‍රතා නියතය එක වැඩි කිරීම 10^3යි ඔහොම එකක් කියනවා කියන්නේ හරි ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ හරි නැත්තම් මෙහෙම කියනවා මෙන්න මේ සාන්ද්‍රණයන් වලදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය A 0.1 මවුල ඝන ඩෙසිමීටරයට B 0.2 මවුල ඝන ඩෙසිමීටරයට වන විට ශීඝ්‍රතාව පොඩ්ඩක් ලියා ගන්න උදාහරණයක් කියලා මේ ප්‍රතික්‍රියාවේ A වල සාන්ද්‍රණය නියත කරලා B වල සාන්ද්‍රණය දෙගුණ කරපුවාම ශීඝ්‍රතාවයේ 4 ගුණයක් වෙනවා එතනින් යමක් තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ ශීඝ්‍රතා නියතේ දීලා තියෙනවා අහනවා මෙන්න මේ සාන්ද්‍රණ දෙක තියෙන අවස්ථාවේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කොච්චරද ඔක වහිදන්නක ඔක දුන්නා නම් ඔයාලට කරගන්න පුළුවන්ද මේ කතන්දරේ කියලාත් කරගන්න බැයි නම් ඒක ලොකු දුර්වලතාවයක් මෙන්න මේ වගේ එකක් දීපුවාම මේක හිතලා මේවා තියරි වල කරන්න කියලා කොහෙවත් නැහැ ඒතර ඔයාලට හිතලායි පේන්න මේ විදිහට හිතෙන්න ඕනේ අන්න එතනට යනකම් ඔළුව දියුණු වෙන්න ඕනේ මේ විභාග ප්‍රශ්න පත්‍රය ලියන්න නම් දැන් ඔයාලා කෘත්‍රිමව ආටිෆිෂල් විදියට තමයි හදන්නේ එහෙම බෑ ඔයාලා හිතන්න ඕනේ හරි මේ බලන්න මෙන්න මෙහෙමයි දැන් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ මේකට උත්තරයක් ඒ නිසා තමයි ඔයාලට ගොඩක් දේවල් ගිලිහෙන්නේ සමහර අය මං කියනවට කැමති නෑ ඒත් මෙතන ඉන්නවනේ මං කියන්නේ වහන අය එයාලා වෙනුවෙන් තමයි මම කතා කරන්නේ ඔයාලා මේ කෘත්‍රිම වෙනකොට මේ උත්තරේ කෙනෙක්ගෙන් බලාගෙන ලියනකොට කෙනෙක් හදපු විදිය මේ ලියා ගන්න උත්සාහ කරනකොට ඔයාලගේ අර නිර්මාණශීලීත්වය නැති වෙලා යනවා මේ බලන්න හිතන්නේ කොහොමද
ශීඝ්‍රතාවයේ සම්බන්ධ ගානක් නේ ඈ අපි කරමු අපි දැන් මෙහෙමනේ ශීඝ්‍රතාවයේ දීලා තිනවා ශීඝ්‍රතා නියතයේ දීලා තිනවා අපි මොකද කරන්න ඕනේ ශීඝ්‍රතා සමීකරණයට ආදේශ කරන්න ඕනේ ශීඝ්‍රතාවයනේ අහන්නේ ඕක හිතපු වැඩි වෙන මොනවත් ඔය ශීඝ්‍රතා නියතයෙන් එහෙම මොනවත් හිතුවේ නැහැ ශීඝ්‍රතාවයේ අහන්නේ සාන්ද්‍රණයේ දීලා එහෙනම් r සමානයි k වතාවක් a වල සාන්ද්‍රණයේ m වෙනි බලය b වල සාන්ද්‍රණයේ n වෙනි බලය දැන් මේ පුද්ගලයා කියනවා a නියත කරලා b වල සාන්ද්‍රණය දෙගුණ කරපුවාම ශීඝ්‍රතාවයේ 4 ගුණයක් ඒ කියන්නේ දෙගුණේ වර්ගේ අන්න එහෙනම් මේකේ මේ a ට සාපේක්ෂව පෙළ කීයද නෑ b ට සාපේක්ෂව පෙළ කීයද 2යි කියන එක ඔයාලට දැන් එන්න ඕනේ අපි කියවනේ සාන්ද්‍රණයේ යම්කිසි ගුණයකින් වැඩි කරපුවාම ශීඝ්‍රතාවයේ වෙනස් වෙන්නේ නැත්නම් පෙළ බිඳුවයි එයාට සාපේක්ෂ හැබැයි අනික්වා නියත වෙන්න ඕනේ නැත්තම් කියන්න බෑනේ මේ ශීඝ්‍රතාවයේ වෙනස් වුනේ මූහින්දමයි කියලා එකෙක්ගේ සාන්ද්‍රණයේ බලපෑම අධ්‍යයනය කරන්න නම් අනිකගේ සාන්ද්‍රණය නියතයක් වෙන්න ඕනේ හරිද එහෙනම් මෙන්න මේ කියන කාරණෙන් එයා තේරුම් ගන්න ඕනේ මේක b ට සාපේක්ෂව දෙවන පෙළ නැත්තම් ඒක ඔප්පු කරලා ගන්න වෙනවා හරි එතකොට මේක මෙහෙම ඕනනම් ලිය හැකි r සිම්පල් r කියමුකෝ r යම් ශීඝ්‍රතාවයක් තියෙනකොට a වල යම් සාන්ද්‍රණයකට මම ඒක a කියලා ගන්න m b වල n. ඒතර a වල සාන්ද්‍රණයේ නියතව තියලා ඒ කියන්නේ a වල mයි b වල සාන්ද්‍රණයේ දෙගුණයක් කරනවා b වෙනකොට 2යි b අර වර්ගයේ එතනට එන්න ඕනේ 2යි b වල මේ ඔහොම හදන්නත් පුළුවන් නොහද ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒතර මේ දෙක බෙදපුවාම r dash මේ යාන්ත්‍රික ළමෙක් හදන විදිය. එතකොට මෙතන b වල n බෙදීම 4 මෙතන දැන් b වල n බෙදීම 2 n වෙනි බලයේ බෙදීම b වල n වෙනි බලය කියලා එනවා. එතන b වල n වෙනි බලයට b වෙනි n වෙනි බලය කැපිලා යනවා 2 n වෙනි බලය එනවා මෙතන. එතන මෙතන එනවා 4 ගුණයක්නේ. ඒ කියන්නේ මෙයා 4යි r dash කියන්නේ 4යි r වෙනවා. හරිනේ? දෙවෙනි අවස්ථාවේ ශීඝ්‍රතාවයේ 4 ගුණයක් වෙනවා. r ට r කැපෙනවා 1ට 4යි. ඒ කියන්නේ 1ට 4 කියන්නේ 2 වර්ගය. ඒක 2 n වෙනි බලය. එතකොට n සමානයි 2යි. ඔහොම හොයන්න පුළුවන්. ඔහොම හදන ගාන පටස් කාලා ඇනලයිස් වෙලා ඔළුවෙන් එයා ගන්න ඕනේ ඇත්තම කතාව. එහෙම හදන්න දැනට මේ මම තේරෙන්නේ නැති කට්ටියන්ට අපි කියවනේ සාන්ද්‍රණය යම්කිසි ගුණයකින් වැඩි කරොත් අනික නියත වෙන්න ඕනේ. හැබැයි නැත්තම් මේ තර්කයේ වළංගු නැහැ. 3 දෙනෙක් ඉන්නවා නම් දෙන්නෙක් නියත කරලා එකෙක්ගේ සාන්ද්‍රණය විතරක් වෙනස් කරනකොට 4 දෙනෙක් ඉන්නවා නම් 3 දෙනෙක් නියත කරලා එහෙමයි. එකෙක් විතරක් ඒකගේ සාන්ද්‍රණය විතරයි නම් ඒ අවස්ථාවේ වෙනස් වෙන්නේ. සාන්ද්‍රණය යම්කිසි ගුණයකින් වෙනස් කරාට පස්සේ හරි ශීඝ්‍රතාවයේ වෙනස් වෙන්නේ නැත්තම් ඌට සාපේක්ෂව ශූන්‍ය පෙළයි. ශීඝ්‍රතාවයේ එම ගුණයෙන්ම වැඩි වෙනවා නම් පළමු පෙළයි. එම ගුණයේ වර්ගයෙන් වැඩි වෙනවා නම් දෙවන පෙළයි. එතකොට මේක b ට සාපේක්ෂව දෙවන පෙළ. දැන් බුද්ධිමත් ළමෙක් නම් අන්නේ තර්කෙන් ගන්නවා. a නියතයි a වල සාන්ද්‍රණය නියතයි b වල සාන්ද්‍රණය දෙගුණ කරා දෙගුණ ශීඝ්‍රතාව 4 ගුණයක් එන 4 ගුණයක් වෙන්න එකම හේතුව b වැඩි කිරීම ශීඝ්‍රතාවයේ 4 ගුණයක් එනම් b ට සාපේක්ෂව පෙළ 2යි. දැන් ළමයා ටිකක් දියුණු වුණා. ස්ටෙප් එකක් ඉස්සරහට කොහොම හරි තියාගත්තා. හරි. ඔන්න ඔහොම යාස වෙන්න ඕනි. දැන් ඌ පොඩ්ඩක් දියුණු වුණා. එක දත්තයක් ග්‍රහණය කරගත්තා. ඌ දැන් අර සමීකරණය හදාගත්තා. r සමානයි k ඒට සාපේක්ෂව කතන්දරේ දන්නේ නැහැ. ඒක mයි. හැබැයි b ට සාපේක්ෂව පෙළ 2යි කියලා හොයාගත්තා. හරි. දැන් ළමයා බලනවා ඊට පස්සේ මොනවද මට දීලා තියෙන්නේ.
ඊට පස්සේ දීලා තියෙනවා ශීඝ්‍රතා නියතය. ශීඝ්‍රතා නියතය ඉලක්කම ගැන අපිට කතා කරන්න බෑනේ. හැබැයි මෙන්න මේ ඒකකය මෙතන ඒකකයට සම්බන්ධ කරන්න පුළුවන් කියලා දැන් ළමයා තේරුම් ගන්නවා. එතකොට මෙතන කේවල ඒකකයට ප්‍රකාශනයක් හැදුවෝ. කේවල ඒකකය. එතකොට මෙතන ආර්වල ඒකකය කේ උක්ත කරගන්න. එහෙමනේ. ආර්වල ඒකකයේ මවුල ගණන ඩෙසිමීටරයට. එතකොට මෙතන එනවා මවුල ගණන ඩෙසිමීටරයට m වෙනි බලය. m වෙනි බලය මෙතන එනවා මවුල ගණන ඩෙසිමීටරයට වර්ගය. මෙතන තප්පරයට. එතකොට මෙතන ඒකකේ එනවා තප්පරයට මවුල ඝන ඩෙසිමීටරයට කියන එකේ 1 ඍණ 2 ධන m. දැන් අරකට සමාන කරන්න. මේකට අනුව සමාන කරපුවාම ඒකකේ මොකද වෙන්නේ? මවුලක මෙතන තියෙන ඇත්තට මොකද්ද? මවුල ඝන ඩෙසිමීටරයට කියන එකේ ඍණ 1 වෙනි බලයෙන් තප්පරේ කැපිලා යනවනේ. එතකොට 1 ඍණ 2 ධන m සමානයි ඍණ 1යි. එතකොට ඍණ 1 මෙහාට ගියපුවාම ධන 1 වෙනවා. ගියපුවාම m සමානයි 0යි. m ට සාපේක්ෂව ශූන්‍ය පිළ. නැත්තම් මේක ඉතින් මතක තියෙන ළමයා ටක් ගාලා ගන්නවා. බහු වර්ණයක් වගේ. අන්න ළමයා දෙවෙනි ස්ටෙප් එක ග්‍රහණය කරගත්තා. දැන් ළමයා ටිකක් මේ ගොඩක් දියුණුයි. දැන් ඉතින් ළමයා හොයා ගන්නවා එහෙනම් r සමානයි k වතාවක් a ට සාපේක්ෂව පෙළ 0යි b ට සාපේක්ෂව පෙළ 2යි. එහෙනම් a වෙනස් කරා කියලා ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතික්‍රියාවට ඕනේ. ඔව් දැන් මේ කියන දත්ත මේකේ ආදේශ කරලා ඔයාලට ශීඝ්‍රතාවය හොයාගන්න පුළුවන්. ඔන්න ඔහොමයි. හොඳ දැන් ඕක පාඩම් කරගත්තට බෑ ඔය ක්‍රම අල්ල ගන්න. කවුරුත් ඔය ක්‍රම අල්ල ගන්නෑ. විශ්ලේෂණය කරන්න. දෙයක් දීපුවාම විශ්ලේෂණය කරන්න. ඒක මොකක් හරි කුරුට්ටක් ගාලා නිකන් ඉන්න නෙමෙයි. ලියන්න. ලියා ගන්න ඕනයි ටක් ගාලා ලියා ගන්න. තුරක බහු වර්ණයකට වගේ දුන්නොත් ඒ බලන්නකො ටට්ටක් ගාලා පොයින්ට් දෙන්නේ ඒකට තමයි. කටපාඩම් කරාට බෑ. අවබෝධ කරගන්න ඕනේ. කටපාඩම් කරලා හදන්න බෑ. බකන්නද? මකන්නද?
පුළුවන් අය ඉතින් අර පේපර් බලන්න සාකච්ඡා ඕන අය ඉන්නවා නම් මම දානවා යුතුයකමක් විදියට සම්දර කරන ඒවා ආයෙ මට කරන්න වෙලාවක් නැහැ ඉනෝගනික් ඒවා ඔය සෙට් එක ඉවරුනාම ආයෙත් දෙනවා ඉනෝගනික් සෙට් එකක් අර 13 වසරේ පේපර් ටික ඒකෙත් ඉනෝගනික් ප්‍රශ්න ටික ලියනවා ඊට පස්සේ ඕගනික් කියනකොට ඕගනික් ප්‍රශ්න ටික ලියනවා එහෙමයි යන්නේ පන්තියට එන්න බැරිව හරි ඒවා දාන අය ඕනකමක් තියන අය බලන්න බලලා නැහැ කවුරුත් යාපු අය විතරද කොහෙද මේව වෙලා තියෙන්නේ බලන එක ඔයාලගේ වැඩක් ඒක මට අදාළ නැහැ යුතුයකමක් විදියට මම දැම්මා මොකද ආයෙ එහෙම කාලයක් හම්බෙයි කියලා හිතන්න එපා ඈ දැන් ඉනෝගනික් ටික කොහොම හරි කරලා හදලා ඉවර කරන්න ඕනේ එතනට තමයි වැඩි අවධානය ඔයා වැඩි අවධානය දෙන්න ඕනේ එතනට හරි ගන්න බලන්න ඔන්න ඔය ටියුට් එකේ 3 වෙනි ගාන ටියුට් එකේ 3 වෙනි ගාන ගන්න අද උගාන්න ටියුට් එකේ 3 වෙනි ගානේ ගණන් 3ක් තියෙනවා එකින් එකට වෙනස් ගණන් 3ක් තියෙන්නේ එකින් එක සම්බන්ධ නැහැ මේ ගණන් 3 හරි රසායනික ප්‍රතික්‍රියාවක මධ්‍යස්ථ ශීඝ්‍රතාවය සොයාගන්නේ කෙසේද යම් කාලාන්තරයක් තුලදී සාන්ද්‍රණ වෙනස ඊට ගත වූ කාලයෙන් බෙදනවා ඒක තමයි මධ්‍යස්ථ ශීඝ්‍රතාවය හොයාගන්න ක්‍රමය දෙකක් A B x ධන 3ක් y යන ප්‍රතික්‍රියාව සලකන්න 1 2 කරා 3 තියෙන්නේ 1 2 කරාද තුන්වෙනි කොටස හරි 300යි කෙල්වින් දී නියත පරිමාවක් සහිත බඳුනක A වියෝජනය වේ 300යි කෙල්වින් උෂ්ණත්වයේදී A වියෝජනය වෙනවා මොනවා බවටද 4ක් B ධන C හරි 4ක් B ධන C දෙකක් A 4ක් B ගෑස් ධන C ගෑස් භෞතික තත්ත්වේ නම් දාලා නැහැ හරි බලමු ආරම්භක සාන්ද්‍රණය 2 ඝන ඩෙසිමීටරයට මවුල තප්පර 125කදී ඒවල සාන්ද්‍රණය 1.64ක් වේ මෙයා ආරම්භයේ ඉන්නවා 2 මවුල ඝන ඩෙසිමීටරයට තප්පර 25කට පස්සේ t සමානයි බිඳුවේදී තප්පර 25කදී මෙයාගේ සාන්ද්‍රණය 1.64යි මවුල ඝන ඩෙසිමීටරයට ඔන්න ඔච්චරයි දැන් අපෙන් අහනවා ඒ වැයවීමේ ශීඝ්‍රතාවය ගණනය කරන්න ඉතින් කොහොමද ගන්නෙ මොකක්ද අපි ගන්නෙ ඒ වල සාන්ද්‍රණ වෙනස කොහොමද ගන්නෙ DA ඒ වැයවීමේ ශීඝ්‍රතාවය කියන්නේ ඍණ DA නැත්නම් සංඛ්‍යාත්මක අගය ඒ වැය වෙන ප්‍රමාණය එතකොට ඒගේ වැයවීමේ ශීඝ්‍රතාවය කියන්නේ ඍණ DA බෙදීම DT ප්‍රතික්‍රියා කරන වැය වෙන කිව්වොත් එහෙම සාන්ද්‍රණය වෙනස් වීම නම් ලකුණ එන්නේ නැහැ. එතකොට දැන් මොකද කරන්නේ? ආ 125යි තප්පර. හරි. 125. 125. දැන් මේ තියෙන්නේ මොකද මේවා ගැන හොඳ බලන්න. මේ සාන්ද්‍රණ වෙනස මේ වැයවීම නැත්නම් ප්‍රතික්‍රියා කරන සාන්ද්‍රණය. එතකොට ඉලක්කම විතරයි බලන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඍණ වලින් වැඩි කරපුවාම එන්නේ ප්‍රතික්‍රියා කිරීමේ ශීඝ්‍රතාවය. එතකොට දැන් ඒ වල සිදු සාන්ද්‍රණ වෙනස ඒවල සිදු සාන්ද්‍රණ වෙනස අඩු කරන්නේ මොකෙන්ද පොඩි එකෙන් අවසානයෙන් ආරම්භය අඩු කරන්න ඕනේ හැමතිස්සෙම 1.64යි මවුල ඝන ඩෙසිමීටරයට අඩු කරනවා 2
0.0යි මවුල ඝන ඩෙසිමීටරයට. එතකොට මෙතන එනවා 0.36යි මවුල ඝන ඩෙසිමීටරයට ඍණ. ඒවල සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය හෙව්වොත් dA/dt හෙව්වොත් ඒවල සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය -0.36 මේ මොකද්ද? ඒ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය -0.36යි මවුල ඝන ඩෙසිමීටරයට බෙදනවා කීයෙන්ද? 125යි තප්පර වලින්. ප්‍රතික්‍රියා වීමේ ශීඝ්‍රතාව නම් මේකේ ධන ලකුණ විතර සලකන්නේ, ධන උත්තරේ විතරයි සලකන්නේ. එතකොට ඒ කියන්නේ ඍණ dA බෙදීම dt. ඒ කියන්නේ ඒ ප්‍රතික්‍රියා වීමේ ශීඝ්‍රතාව මිසක් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නෙමෙයි. ඒ ප්‍රතික්‍රියා වීමේ ශීඝ්‍රතාවය. මේ ධන උත්තරේ ගන්න. එතකොට 125යි තප්පර. ඔන්න ඒ ප්‍රතික්‍රියා වීමේ ශීඝ්‍රතාව. අර ප්‍රතික්‍රියා කියන නිසා තමයි මෙතන ඍණ වලින් වැඩි කරලා ධන උත්තරේ සැලකුවේ. ඒ කියන්නේ මෙතන ඉලක්කම නම් ධන උත්තරේ විතරක් සලකන්න කියන්නේ ඒකයි. රයිට්. ඊට පස්සේ මොකද කියන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගණනය කරන්න. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන්නේ මේ ප්‍රතික්‍රියා ඒකක ප්‍රතික්‍රියාව ඒකකයක් විදියට සැලකුවොත් ඒ ප්‍රතික්‍රියා කොච්චරක් ඒකක කාලයක් තුලදී සිද්ධ වෙනවද කියන එකයි උතනදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ. ඒතර ඒක අපි හොයන්නේ කොහොමද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ඒනේ අපි දන්නේ. ඒ ඇසුරෙන් හෙව්වොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ඍණ dA බෙදීම dt බෙදනවා ස්ටොයිකියෝමිතික සංගුණකේ. ඔන්න. ඒ කියන්නේ මේ උත්තරේ දෙකෙන් බෙදෙන්න ඕනේ. මේ උත්තරේ දෙකෙන් බෙදෙන්න ඕනේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ මොකෙන් ලිව්වත් එකම වෙන්න ඕනේ. මොකද ඒක නියත කරන්න අපි අනිවාර්යයෙන් උගේ ස්ටොයිකියෝමිතියෙන් බෙදනවා. ඒ කියන්නේ ඒගේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය B හැදෙන ප්‍රමාණයට වෙනස් නුගේ ස්ටොයිකියෝමිතිය වෙනස්නේ. ඒගේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ඍණයි ඒක ධන කරන්න ඍණ වලින් වැඩි කරනවා ස්ටොයිකියෝමිතියෙන් බෙදනවා. එතකොට එන උත්තරේ B ගේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ B ඵලයක් එයාගේ ස්ටොයිකියෝමිතියෙන් බෙදපුවාම එන උත්තරේ සමානයි. එකම උත්තරයක් එන්න ඕනේ. මොකද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකෙන් ඉදිරිපත් කරත් එක අගයක් වෙන්න ඕනේ. හේතුව එතන කතා කරන්නේ ප්‍රතික්‍රියා වට කීයක් වුණාද කියලා. උදාහරණේ BC සෑදීමේ ශීඝ්‍රතාවයන් හොයන්න. BC සෑදීමේ ශීඝ්‍රතාව කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ බේම් මේක උක්ත කරන්න ඕනේ. බේම් මේක හොයාගන්නයි කියලායි කියන්නේ. B දන්නවනේ B 4යි. මේක දැන් හෙව්වා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයනේ. මේ කරලා තියෙන්නේ මේ මොකද්ද? මධ්‍යස්ථ ශීඝ්‍රතාවය A ඇසුරෙන් ලියලා තියෙන්නේ. මේ මධ්‍යස්ථ ශීඝ්‍රතාවය B ඇසුරෙන් ලියලා තියෙන්නේ. මොකෙන් ලිව්වත් ප්‍රතික්‍රියාවේ මධ්‍යස්ථ ශීඝ්‍රතාවය එකම අගයක් වෙන්න ඕනේ. මොකද එකම ප්‍රතික්‍රියාවට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයන් දෙකක් නැහැ. හැබැයි මූ වෙනස් වෙන ශීඝ්‍රතාවයයි මූ වෙනස් වෙන ශීඝ්‍රතාවයයි වෙනස් වෙන්න පුළුවන්. මොකද උන් දෙන්නගේ ස්ටොයිකියෝමිතිය වෙනස් නිසා. එහෙනම් වෙනස තියෙන ස්ටොයිකියෝමිතිය නා ඒ දෙක සමාන කරන්න ඕනේ ස්ටොයිකියෝමිතියෙන් බෙදන්න ඕනේ. හරි? හරිද? සමහරවිට තේරුණාද? හරිද? හරිනේ? ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ටියුට් එකේ අපි කීවෙනි එක ගානද හැදුවේ? ඔය ලක්ෂාන් කියහන්කෝ ටියුට් එකේ එක ගානද හැදුවේ බං? 33 වෙනි ගාන හැදුවා. ආ. ඊය සතියේ. ඒක අපි සාකච්ඡා කරා මෙහිදී. නෑ.
sorry sir, this දෙවනි ගාන. 32 හැදුවා. හරි. හරි හරි. ආ 33 හදන්න කිව්වා ගෙදරින් නේ හරි. 33 ගෙදරින් හදන්න කිව්වා. හදලා බලමු එහෙනම් 33 හරි. 33 වෙනි ගාන හදමු. මේක හරිනේ. දැන් බැරි වෙලාවත් මේ වගේ හැදුණු සාන්දන හොයන්න කිව්වනම් මොකද කරන්නේ? හැදුණු සාන්දන හොයන්න කිව්වනම් එහෙම. එතකොට මොකද කරන්නේ? යාන්ත්‍රිකව හදන්නත් පුළුවන්. මේ සමීකරණයෙන් මේ dB හෙව්වනම් ඒත් හරි. dB බෙදීම dt හොයාගත්තා නම් මේකනේ උත්තර කරන්න ඕනේ දැන්. හරි ඒකනේ කියන්නේ. මේකනේ එතකොට b ගේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතනින් dB හොයන්න පුළුවන්. ඊට වඩා ලේසි. මෙතන ප්‍රතික්‍රියා කරපු ගාන කීයද? නිකන් බලන්න මේ. මෙතන ප්‍රතික්‍රියා කරපු ගාන කීයද? ඒ වච්චර ලොකුට චාලකයෙන්ම හදන්න ඕනේ නැහැ. මෙතන එනවා 3යි 6ක්. මේ දෙකවත් 1.6වත් වැඩක් නැහැ. එතකොට 2ට 4යි. එහෙනම් 0.36කට බලන්න මොකද කරන්නේ? 2කින් බෙදලා 4ෙන් වැඩි කරනවා. 2ට 1යි. එහෙනම් මූ බලන්න 0.36 2කින් බෙදලා 1කින් වැඩි කරනවා. ඔහොම අරගෙනත් 125න් බෙදලා යන්න පුළුවන්. මෙහෙම යන්නත් පුළුවන්. දැන් මේකනේ මෙයාගේ B ගේ සාන්ද්‍රණ වෙනස නේද? එතකොට ඒක කාලයෙන් බෙදලත් ශීඝ්‍රතාවය හොයන්න පුළුවන්. නැත්තම් මේ විදිහට හොයන්නත් පුළුවන්. මේ තර්කය මොකද්ද? මෙතනදී මම කරේ A ඇසුරෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලියනවා B ඇසුරෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලියනවා මොකෙන් ලිව්වත් සමාන වෙන්න ඕනේ. මේක අපි හෙව්වා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය හෙව්වා. මේක දන්නවා. ඒතකොට අපිට ඕනේ B ගේ සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඕකම මෙහෙම කරන්නත් පුළුවන්. ඕන්නම් බුද්ධිමත්ව හිතුවොත් යකෝ පටන් ගන්නකොට මේ දෙකයි තප්පර 125කදී මෙච්චරක් තියෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියා කරේ මෙච්චරයි. මේ ප්‍රතික්‍රියා කරපු ගානට තමයි මේ පැත්තේ හැදෙන්නේ. එහෙනම් මුගේ 0.36ක් ප්‍රතික්‍රියා කරනකොට මූ කොච්චරක් හැදෙන්න ඕනද? 2ට 4ක් හැදෙන්න ඕනේ. මූ කොච්චරක් හැදෙන්න ඕනද? 2ට 1ක් හැදෙන්න ඕනේ. මෙන්න එතකොට B ආරම්භයේ හිටියේ නැහැ. එහෙනම් දැන් මේක තමයි B ගේ සාන්ද්‍රණ වෙනස. ඒක බෙදනවා කාලේ. මේ තමයි C ගේ සාන්ද්‍රණ වෙනස. ඒක බෙදනවා කාලයෙන්. එහෙමත් හොයන්න පුළුවන්. මේ විදිහට හොයන්නත් පුළුවන්. එහෙම හොයන්නත් පුළුවන්. හරි. කොහොම එව්වත් එක උත්තරේ එනවා. අන්න ඒ ක්‍රමේ. දැන් පටල ගන්න එපා. මේ වගේ ගණන් වල මේක වැඩකුත් නැහැ මේකත් වැඩක් නැහැ. මේ දෙකේ අන්තරය තමයි එහා පැත්තේ හැදෙන ප්‍රමාණ හොයාගන්න වැදගත්තේ. මොකද ප්‍රතික්‍රියා කරේ නැහැනේ. දෙකක් දැම්මට දෙකම ප්‍රතික්‍රියා කරේ නැහැනේ. 1.64ක් ඉතුරු වෙලානේ. ප්‍රතික්‍රියා කරපුවට අනුව එහා පැත්තේ වැහැදෙන්නේ. හරි. ක්ලෝරින් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රොක්සයිඩ් අයන ප්‍රතික්‍රියා කර ක්ලෝරේට් හා ක්ලෝරයිඩ් අයන සාදයි. ක්ලෝරේට් හා ක්ලෝරයිඩ් අයන සාදයි. එහි පෙළසවීම සඳහා කළ පරීක්ෂණයක දත්ත පහත වගුවේ ඇත. හරි. ප්‍රතික්‍රියාව ලියන්න කියනවා. මෙන්න මේවට හුරු වෙන්න. හරි. මෙන්න මෙහෙමයි. ClO2 chlorine dioxide hydroxide දැන් ඉතින් අරවා දන්නේ නැත්නම් එහෙම ලියන්න වෙන්නේ නැහැ. ක්ලෝරේට් හා ක්ලෝරයිඩ්. ක්ලෝරේට් කියන්නේ ClO3- ක්ලෝරයිඩ් කියන්නේ ClO2-. එතකොට මෙයා ClO3- වෙනවා.
ClO2 minus බවට පත් වෙනවා. එහෙනම් දැන් තුලිත කරන්න ඕනේ මේක ද්විධාකරණ ප්‍රතික්‍රියාවක්. ධන 4 ඉන්න කෙනා කීයද? ධන 5ට යනවා. ධන 4 ඉන්න කෙනා ධන 3ට යනවා. එතකොට මෙතන දෙකෙන් වැඩි කරා නම් බලමු නිකන්. දෙකනේ තියෙන්නේ. එතකොට මෙතන එනවා 4ක්. මෙතන එනවා 5ක්. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම OH minus මේ පැත්තට මේක අපි පස්සේ දාමු. අර ඍණ දෙකයිනේ. එහෙනම් අනිවාර්යයෙන් මෙතන OH minus දෙන්නෙක් ඕන වෙනවා. එතන OH minus දෙන්නෙක් ඕන වුණොත් මෙතන 4යි 2යි 6යි ජලාණු එකක් මේ පැත්තට දාගන්න වෙනවා. ඔන්න ශීඝ්‍රතා සමීකරණය මේ ප්‍රතික්‍රියාවේ සමීකරණය ලියාගත්තා. ප්‍රතික්‍රියාවේ සමීකරණය ලියාගත්තා. හරි. තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතික්‍රියාව සඳහා ශීඝ්‍රතා සමීකරණයක් ලියන්න. තාම පෙළ හොයලා නැහනේ. එහෙනම් අපි පෙළ හොයලා නැති හින්දා සාධාරණව ලියනවා අංක 1ට R සමානයි K වතාවක් ClO2 සාන්ද්‍රණයේ m වෙනි බලය හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයේ n වෙනි බලය. එතකොට ක්ලෝරින් ඩයොක්සයිඩ්ට සාපේක්ෂව පෙළ m හයිඩ්‍රොක්සයිඩ්ට සාපේක්ෂව පෙළ n කියලා අපි ගන්නවා. දැන් මොකද කරන්නේ? පෙළ හොයන්න කියනවා. පෙළ හොයන්නම් ඔය තියෙන දත්ත ආදේශ කරන්න ඕනේ. ආදේශ කරලා සමීකරණ 4ක් හදාගන්න ඕනේ. පරීක්ෂණ දත්ත ටික මේකට ආදේශ කරනවා. පරීක්ෂණ දත්ත ආදේශ කිරීම. එතකොට ඔය R කියලා කියන්නේ මොන ශීඝ්‍රතාවයක්ද? ආරම්භයේ සිට කුඩා කාලයක් සඳහා මධ්‍යන්න ශීඝ්‍රතාවයේ යම් කිසි ක්‍රමයකට ගණනය කරලා තමයි ඔය තියෙන්නේ. හරි නැතුව වෙන එකක් නෙමෙයි. ප්‍රතික්‍රියාව ආරම්භයේ ඉඳන් කුඩා කාලයකදී මධ්‍යන්න ශීඝ්‍රතාවයේ ආරම්භක ශීඝ්‍රතාවයට සමාන කරලා තමයි ඔය තියෙන්නේ. නැතුව වෙන ඔයලා කරන්න ක්‍රමයක් නැහැ. ඒකක මන් දාන්නේ නැහැ මෙතන. එතකොට හයිඩ්‍රෝ ClO2 0.0.12 m හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා 0.0.12 m මේ දෙක සමාන වෙන්න එහෙම එකක් නැහැ. හැබැයි එකෙකුට සාපේක්ෂව පෙළ හොයනකොට අනිත් එක නියත වෙන්න ඕනේ. මොකද එතන සම්පූර්ණ බලපෑම නැත්තම් ශීඝ්‍රතාවයේ වෙන ලේසියි එතකොට. දැන් හිතන්න මෙහෙම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ දෙගුණයක් වුණා. ඒතර අපි ඒත් වෙනස් කරා බීත් වෙනස් කරා. දෙන්නම වෙනස් කරා. ඒතර අපිට කියන්න පුළුවන් දෙගුණේ උනේ අරු නිසාමයි කියලා. බෑනේ. දෙන්නම බලපාල තියෙනවනේ. හැබැයි අපි හයිඩ්‍රොක්සයිඩ් නියත කරලා ClO2 විතරක් දෙගුණ කරනකොට ශීඝ්‍රතාවයේ දෙගුණ වුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ශීඝ්‍රතාවයේ වෙනස් වුණේ කවුරු නිසාද? ClO2 සාන්ද්‍රණය වෙනස් කිරීම මත පමණයි. එහෙනම් ClO2ට සාපේක්ෂව පෙළ 1යි කියලා ගන්න පුළුවන්. එහෙම නැතුව අපිට ගන්න බෑ. එතකොට මෙන්න මේ විදිහට ඊළඟ එක 8.28 වැඩි කිරීම 10/4යි සමානයි 0.2 අමාරු වෙයි මම හයිඩ්‍රොක්සයිඩ් දෙවෙනියට තියන්නේ 0.0.12 m 0.0 ඒවත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. එතකොට ඔයාලට වරදින්නේ. දැන් ආයෙ මාරු කරන්නත් එපා නැත්තම්. ඊපස්සේ 4.14යි වැඩි කිරීම 10/4යි හයිඩ්‍රොක්සයිඩ් එනවා 0.0.12 m මෙහා එනවා 0.0.24 m තව එකක් දීලා තියෙනවා 0.0.24 m කී නෑ ඔකේ දාන්න ඕනේ කී. එතකොට මෙතන එනවා 0.0.24 m මේක 1.66 වැඩි කිරීම 10/4යි. මෙතන නම් මොකක් හරි දත්තේ මගේ අතින් අතපසුවක් වෙලා තියෙනවා.
ඒක නම් වෙන්න විදියක් නැහැ. අපි බෙදමුකෝ කොහොමද බෙදන්නේ? මේ දෙක බෙදමුනේ. 1 2 3 4. ඔතන පුතේ එන්න ඕනේ ඔය ශීඝ්‍රතාවය හොයන්න ඔතන තියෙන්නේ. ඔය ශීඝ්‍රතාවය ඊළඟ පරීක්ෂණේ එතන කෝ 1.6 ශීඝ්‍රතාවය හරි උඩ දෙක බෙදමුකෝ ඈ දෙකෙන් එක බෙදමු දෙකෙන් එක බෙදන්න ආයි මම බෙදන්න ඕනේ නෑනේ මේකට මේක කැපෙනවා ඒ කියන්නේ ClO2 ගේ M කැපෙනවා මේ දෙක එනවා ඒ කියන්නේ මේ පැත්තේ එනවා කීයද 8.28 බෙදීම 2.07 මේ පැත්තේ එනවා කේටකේ කැපිලා ගිහිල්ලා 0.024 මෙතන එනවා 0.012 එතකොට මෙතන n වෙනි බලය බෙදන්න තියෙන මේ දෙක කැපෙන ඒවා කැපිලා යනවනේ එතකොට මෙතන 10 4ට 4ත් කැපිලා යනවනේ එතකොට මෙතන එනවා 4 මෙතන එනවා 2 මේක දෙගුණයනේ n වෙනි බලය එතකොට එහෙනම් n සමානයි 2යි 4 ගුණයක් වෙලා තියෙනවා සාන්ද්‍රණයේ දෙගුණයක් වෙනකොට එහෙනම් n 2යි පෙළ දෙකක් වෙනවා හරිනේ ඉතින් එතකොට මේ වගේ 4 ගුණයක් 8 ගාණක් වෙන්න බෑ මෙතන එතකොට උතන බරු වැරද්දක් තියෙනවා මෙන්න මෙතන 10 කරගන්න මේ බලය 10 කරන්න ওই පරීක්ෂණයේ මේක 10 වෙන්න ඕනේ 10 වෙන්න ඕනේ ඊට පස්සේ කෝකද බෙදන්නේ මේ දෙක බෙදන්න අනේ මේකයි බෙදන්න 1යි 3යි බෙදන්න 3ෙන් 1 බෙදන්න 3ෙන් 1 බෙදපුවාම තේරෙනවා m දෙකක් කියලා එනවා උගත් 3යි 4යි කිය මේක ගන්න 10 3 කියලා ගන්න නැත්තම් වැරදි ඈ දත්ති වැරද්ද මේකයි බෙදන්න මේක බෙදන්න එපා මේක බෙදන්න අමාරුයි ඇයි මේ දෙකත් බෙදී හැයි ඒත් අවුලක් නැහැ n 2යි m 1යි පෙළ හොයාගත්තා ඊළඟට මොකද්ද කියන්නේ හතරවෙනි පරීක්ෂණයේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 3 ගුණයක් කළොත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා සමීකරණය ව්‍යුත්පන්න කරන්න කියන. එතකොට ඉතින් මේකට ආදේශ කරලා ඊළඟට. මොකද R සමානයි K වතාවක් ClO2 ඒක පළවෙනි බලය OH ට සාපේක්ෂව වර්ගය නේද? OH ට සාපේක්ෂ නැහැ. OH ට සාපේක්ෂව වර්ගය. හරි. දැන් ඔයාලා හරිය කැමති නේද? ඔය ඔක්කොම දැන් හදන්න නැති සමහර අය. හැදෙන එක නෙමෙයි වැරද්ද එක ඒකේ ඒ ගණන් වල තියෙන එකින් එකට වෙනස් පොයින්ට් තමයි හොයාගන්නේ. ඊට පස්සේ මොකක්ද දීලා තියෙන්නේ? 3 ගුණයක් කළොත්. එතකොට මොකද කරන්න ඔයාලා? ආයෙක හිතන්න කොහොමද එතකොට කරන්නේ? ඉතින් එක පරීක්ෂණයේනේ එක පරීක්ෂණයක ගන්නවා. නිකනුත් ගන්න පුළුවන්. එක පරීක්ෂණයේ හතරවෙනි පරීක්ෂණයේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 3 ගුණයක් කළොත් ශීඝ්‍රතාවය කොපමණ වේද? හතරවෙනි පරීක්ෂණය. යාන්ත්‍රිකව කරන කෙනෙකුට අලුත් සමීකරණයක් ලියනවා. යාන්ත්‍රිකව කරන ළමයෙක් නම් R අලුතෙන්ම ලියනවා. K වෙනස් වෙන්නේ නැහැ නේ උෂ්ණත්වයේ නියතයිනේ. එතකොට කාගේද හයිඩ්‍රොක්සයිඩ් නේ 3 ගුණයක් කරන්නේ. එතකොට 0.024යි m දන්නවා දැන් මේවා දන්නවා ඈ. එතකොට ඒව දාගන්න එතනට. එතකොට දැන් මෙතන ඔයා ලියනවා මොකද්ද? මේකේ 3 ගුණය.
ඔන්න ඔය විදිහට. නැතත් ඉතින් ඔයා දන්නවා මොකද වෙන්නේ? ශීඝ්‍රතාවයේ යාගේ පෙළ දෙකයිනේ. ඒතර ශීඝ්‍රතාවයේ මේ සාන්ද්‍රණයේ 3 ගුණයක් කළොත් ශීඝ්‍රතාවය 9 ගුණයක් බවට පත් වෙනවා කියලා වචනෙන් කියන්නත් පුළුවන්. අපෝහණය කරන්න කිව්වොත් හදන්නේ නැහැ. අපෝහණය කරන්න කිව්වොත් හදන්නේ නැහැ. හරි දැන් මම මේක හදලා වෙන්නන්නම්කෝ දෙවි විදියටම. මෙන්න මෙහෙමයි. හදන්න කියලා තිබ්බොත් හරි මොකක් හරි හොයන්න කියලා තිබ්බොත් දැන් ඔය ගානේ මොකක් හරි කමන්නේ. එතකොට ඔයා ලියන්නේ තුන්වෙනි පරීක්ෂණය. තුන්වෙනි පරීක්ෂණය ගත්තාම 1.66 වැඩි කිරීම 10^3යි K ClO2ට සාපේක්ෂව පෙළ 1යි. ඒ කියන්නේ 0.2 පළවෙනි බලය. මෙතන 0.024 දෙවෙනි බලය. හයිඩ්‍රොක්සයිඩ් සාපේක්ෂව දෙවන පෙළ. ඊළඟට K මොකද කරන්නේ? කාගේ සාන්ද්‍රණයේ 3 ගුණයක් කරන්නේ? හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයේ 3 ගුණයක් කරනවා. ඒ කියන්නේ දැන් 0.024 මේක 0.024 වැඩි කිරීම 3යි වර්ගය. මේක R. දැන් ওই දෙක බෙදනවා. අර ඉස්සෙල්ලා පෙළ හොයන්න මේක භාවිතා කරා වගේ දැන් ශීඝ්‍රතාවය හොයන්න භාවිතා කරන්න පුළුවන්. උෂ්ණත්ව දෙකකදී නම් K හොයන්න භාවිතා කරන්නත් පුළුවන්. උෂ්ණත්ව දෙකකදී K වෙනස් වෙනවා. ඒතර K කියලා ගන්න බෑ. K1 K2 කියලා ගන්න ඕනේ. දැන් මේ දෙක බෙදන්න. එතකොට 1.66 වැඩි කිරීම 10^3 මෙන්න මෙතන හදාගන්න 10^3 බෙදීම R මේක කැපිලා යනවා. එතකොට මෙතන 0.0 මේ කැපෙනවානේ බෙදනකොට Kට Kත් කැපෙනවා. 0.024 වර්ගය 0.024 වැඩි කිරීම 3 වර්ගය. එතකොට මේක කැපිලා ගියපුවාම යට ඉන්නේ 3 වර්ගය. 1.66 වැඩි කිරීම 10^3 බෙදීම R. එතකොට මේ වගේ 9 ගුණයක් වෙනවා. නැත්නම් ඔයාට කටින් වචනෙන් කියන්න පුළුවන් හයිඩ්‍රොක්සයිඩ්ට සාපේක්ෂව පෙළ 2යි. ඒ හින්දා හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 3 ගුණයක් කරපුවාම ශීඝ්‍රතාවය එහි වර්ගය වෙනවා 9 ගුණයක් බවට පත් වේ. කියලා මේක 9න් වැඩි කරලා කෙලින්ම ලියන්නත් පුළුවන්. හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අර ලිව්වා ඔහොම හැදුවත් හරි අර වචනෙන් කිව්වත් හරි. හැබැයි පුතෝ අපෝහණය කරන්න කිව්වොත් අර විදියට ගාන හැදුවොත් ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට අර විදියට කට වචනෙන් කියන්නම ඕනේ. මොකද්ද? මෙයාට සාපේක්ෂව පෙළ 2යි. එතකොට අරයා නියත කරලා මෙයාගේ සාන්නිය දෙගුණ කර 3 ගුණයක් කරපුවාම වර්ගයක් වෙනවා ශීඝ්‍රතාවයේ වර්ගය. එම ගුණයේ වර්ගයෙන් වැඩි වෙන නිසා ශීඝ්‍රතාවයේ 9 ගුණයක් බවට පත් වෙනවා. right ඊළඟට අහනවා උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10කින් වැඩි කරොත් ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10කින් වැඩි කරනකොට ශීඝ්‍රතාවයේ දෙගුණයක් විතර වෙනවා කියලා දල වශයෙන් ශීඝ්‍රතාවයේ දෙගුණයක් විතර වෙනවා කියලා විද්‍යාඥයෝ හොයන් තියෙනවා. දැන් අන්න ඒ උත්තරේ තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. උෂ්ණත්වයේ වැඩි කරනකොට ඇයි ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කියලා අපි පැහැදිලි කරලා තියෙනවා. උෂ්ණත්වයේ වැඩි කරනකොට සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තියක් තියෙන අංශු ප්‍රමාණය වැඩි වෙලා ඒව අතර උචිත දිශානතයට සිදුවන ගැටුම් වැඩි වෙලා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දල වශයෙන් සෙල්සියස් අංශක 10කින් උෂ්ණත්වය වැඩි කරන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දෙගුණයක් පමණ වෙනවා. දැන් තියෙන ගාන වාගේ දෙගුණයක් විතර වෙනවා. සාන්ද්‍රණයට වඩා ශීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම වැඩි. උෂ්ණත්වය වෙනස් කරනකොට ශීඝ්‍රතා නියතය වෙනස් වෙනවා. පෙළ වෙනස් වෙන්නේ නැහැ. පෙළ වෙනස් වෙන්නේ නැහැ. සමීකරණේ ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නැහනේ. ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නැත්නම් පෙළ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ශීඝ්‍රතා නියතය උෂ්ණත්වයේ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එතකොට දැන් මෙතන දැන් උෂ්ණත්ව දෙකකදී නම් හිතන්න මේ පරීක්ෂණ දෙක උෂ්ණත්ව දෙකකදී කරා කියලා.
කේ එකම අගයක් දාන්න බෑ. කේ වෙනස්. ගැටලු තියෙනවා නම් අහන්නකෝ දැන් ඔතනට ටිකක්. ඔය කියපුවා සේරම තේරුණාද? අපෝ හොඩේ කරන්න කිව්වොත් කොහොමද? ගණන හදන්න කිව්වොත් අර විදිහට හදන්න. සුළු කරන ඒවා නම් ඉතින් බලන්න ඈ. හරිද ඔක්කොම හරිද? ගැටලු තියෙනවා නම් අහන්න. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මේ 2021 22 කිසිව නැහැ ගැටලුවක් අහන්නෙත් නැහැ. ඔහේ ඉන්නවා. පරීක්ෂණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් ඉහළ දැමුවා. ඒක දහන්නේ. උෂ්ණත්වය වැඩි කරපුවාම ශීඝ්‍රතාවය වැඩි වෙනවානේ. එතකොට මෙතන අර සෙල්සියස් අංශක 10ක් වුණාම මොකද වෙන්නේ කියන එකයි වැදගත්. එතකොට දල වශයෙන් සාමාන්‍යයෙන් ශීඝ්‍රතාවය දෙගුණයක් විතර වෙනවා කියලා තමයි හොයන්නේ. හැම විටම හැමෝටම නෙමෙයි ඉතින් බහුතරයක් ඒ වගේ. ඒ නිසා අපි කියනවා මොකද උෂ්ණත්වය වැඩි කරනකොට මේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් විතර වැඩි කරනකොට ශීඝ්‍රතාවය මුල් උෂ්ණත්වයේ වාගේ දෙගුණයක් විතර වෙනවා. හැබැයි සාන්ද්‍රණ අනිත්‍යව නියතව තියාගන්න ඕනේ. එතකොට ඔය 34 35 36 ඒවා තාම ලියන්න බෑ. ඔයාලට ලියන්න පුළුවන්. දැන් මං කිව්වා පෙළ වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණයේ උෂ්ණත්වය වෙනස් කරනකොට වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා පෙළ උෂ්ණත්වයේ මත වෙනස් වෙන්නේ නැහැ. පෙළ උෂ්ණත්වයේ මත වෙනස් වෙන්නේ නැහැ. එතකොට 7 වෙනි ගාන මම තියරි පන්තියේ පැහැදිලි කරලා දීලා තියෙනවා. 7 වෙනි ගාන නෝට් එකේ තියෙනවා. නෝට් එකෙන් බලා ගන්න පුළුවන්. ඒක නෝට් එක හොඳට කියවන්න වෙනවා. 14 15 16 තාම නෑ ඒව කරේ නෑ තාම. ඊළඟ ගානට යා. එංගනම් දෙකක් හැදුවානේ. අපි හදමු 41 හදමු. Atalisik
විනාඩි 5ක් දෙන්න. තේරුම් නැතිව තියෙනවා දැන් මහලා ඉවර කරන්න. අවක්ෂේපයක් වෙන ප්‍රතික්‍රියා ඇයි ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්නේ? මේ බලන්නකෝ. දැන් අපි ගමුකෝ කාබන් ධන ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා කියලා. හරි. නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් O2 හා ජලය බවට පත් වෙනවා කියමුකෝ. ඔය වගේ තැන්වලදී මෙතන සහසනුජ බන්ධන බෙඳිලා අලුතෙන් බන්ධන නිර්මාණය වෙන්න ඕනේ. හරි. නමුත් ජල ද්‍රාව්‍ය ජලයේ දිය වෙන අයනික සංයෝග ජලයේ දිය වෙන්නේ ඇයි? අයන වලට කැඩීම නිසා. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් වගේ එකක් ජලයේදී මොකද වෙලා තියෙන්නේ? සෝඩියම් ධනයි Cl ඍණයි කියලා කැඩිලා ඉන්නේ. ඒකයි ආ වතුර දිය උනේ. සිල්වර් නයිට්‍රේට් Ag ධනයි නයිට්‍රේටුයි බවට වෙන් වෙලා ඉන්නේ. එතකොට මේ බන්ධන කැඩිලාමයි තියෙන්නේ. ඒ නිසා දැන් තියෙන්නේ එකතු වෙලා ප්‍රතික්‍රියා කරන්න විතරයි. ඒ කියන්නේ මෙතනදී මේ අයනික සංයෝග ජලයේ දිය වෙනකොට අයන වලට විඝටනය වෙනවා. ඒ නිසා අයන එකතු වී අලුත් අයනික බන්ධනයක් නිර්මාණය වීම පමණයි මෙතනදී සිද්ධ විය යුත්තේ. බන්ධන බිඳවැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ප්‍රතික්‍රියාව ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඕකයි හේතුව. අයනික අවක්ෂේප වෙන ඒවා ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්න හේතුව ඕකයි. එහෙනම් බන්ධන බිඳෙන්න දෙයක් නැහැ. බිඳිලා තියෙන්නේ. බන්ධන බිඳිලා නිසා අලුතෙන් බන්ධනේ හදන්න විතරයි තියෙන්නේ. පස්වෙනි එකට උත්තරේ අර වගේ එක අලුතෙන් බන්ධන පේනනේ සංක්‍රාමනික අවස්ථාව හැදිලා අලුතෙන් බන්ධන බිඳිලා බන්ධන හැදෙන ප්‍රතික්‍රියාවට හිමීට වෙන්නේ. විනාඩි 5ක් 10ක් දෙන්නම් ඉන්ටර්වල් එකක් එහෙම ඕන නම් පොඩ්ඩක් ගන්න මුණකට හොද ගන්න ඕන නම් ඉන්නේ. එතන වෙනස් වෙලා තියෙන්නේ මොකක්ද? මම බලමු හදලා බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. හතලිස් එක්වෙනි ප්‍රශ්නේ අපිට දැන් කරන්න කියලා තියෙන්නේ මේක මහ ලොකු දෙයක් නෙමෙයි කිව්වේ මේ මෙතන අයනික සංයෝගවලදී ඒවා ජලයේ දිය වෙනකොට අයන වලට විඝටනය වෙලා තියෙන්නේ. ඒ නිසා ප්‍රතික්‍රියාව සිදු වෙන්න බන්ධන බිඳීමක් සිදුවීමට අවශ්‍ය නැහැ. ඒ හින්දා ප්‍රතික්‍රියාව බොහොම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. සක්‍රීය ශක්තිය අඩුයි. හරි බලමු මොකද්ද මේ කියන කතාව 41. හරි 41 වෙනි ප්‍රශ්නේ. A B C කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාගේ චාලකය තමයි අධ්‍යයනය කරන්නේ ශීඝ්‍රතා වේ සඳහා සමීකරණයක් ලියන්න. A B C කියලා තුන් දෙනෙක් ඉන්නවා. එතකොට 1 R සමානයි K වතාවක් ඒට සාපේක්ෂව භෞතික අවස්ථාව දාන්න මෙතන භෞතික අවස්ථාව දාන්න ඝන තිබ්බොත් ගන්නෙ නෑ x b ට සාපේක්ෂව y c ට සාපේක්ෂව z ඔන්න ඔය විදිහට එනවා. හරි ඊට පස්සේ සමීකරණ හතරක් හදා ගන්න ඕනේ. හරි සමීකරණ හතරයි එක් එක් ප්‍රතික්‍රියකයට සාපේක්ෂව පෙළ හොයන්න කියලා කියනවා. එක් එක් ප්‍රතික්‍රියකයට සාපේක්ෂව පෙළ හොයන්න. ඒතර පළවෙනිම පරීක්ෂණය 5 වැඩි කිරීම 10 ඍණ 4යි 0.1.2.1 5 වැඩි කිරීම 10 ලියන්න පරීක්ෂණ දත්ත ශීඝ්‍රතා සමීකරණයේ ආදේශයෙන් ශීඝ්‍රතා සමීකරණයේ ආදේශයෙන් 5 වැඩි කිරීම 10 ඍණ 4යි k ඒ වල සාන්ද්‍රණය ආදේශ කරපුවාම කොටුව රහන් දාන්නේ හරි 0.1යි x 0.2යි y
දසම 1යි z. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක දසම 2 දසම 2 දසම 3. දසම 2 දසම 2 දසම 3. දසම 2 දසම 2 දසම 3. එතකොට එනවා 15ද 1.5 වැඩි කිරීම 10/4. 1.5 වැඩි කිරීම 10/4. එතන නම් පොඩි අවුලක් තියෙනවා නේද? 1.5 වැඩි කිරීම 10/4. හරි ඊළඟ එක බලමුකෝ. දසම 3 දසම 2 දසම 1. දසම 3 දසම 2 දසම 1. මෙතන 5 වැඩි කිරීම 10/4යි. ඒකේ අවුලක් නැහැ. ඊළඟට දසම 4 දසම 6 දසම 3. දසම 4 දසම 4 දසම 6 දසම 3. 4.5 වැඩි කිරීම 10/4. එතකොට පුතේ ඔතන මේක දසම 5 වෙන්න ඕනේ. මේක දසම 5 වෙන්න ඕනේ. මට බලදාද්දි පොඩ්ඩක් මේ වෙලාව මේක 10/5 දාන්න ඕනේ. මෙතන දසම 5 වෙන්න ඕනේ. ඔන්න ওই විදියට එන්න ඕනේ. හරි? ඒක හදාගන්න. ඒතන සාන්නන දෙක දසම 5 මේ ශීඝ්‍රතා දෙක දසම 5 ගත්තා නම් හරි. දැන් බලමු. මොකයිද බෙදන්නේ? මේ දෙක බෙදන්න බෑ මේ වෙනස් වෙලා ගොඩාක්. හැබැයි පොඩි කෙටි ක්‍රමයක් නම් තියෙනවා. මෙන්න මේ දෙක බෙදමු අපි. 1 1 2 3 4. අපි බෙදමු 1යි 3යි. 1යි 3යි බෙදමු. 1යි 3යි බෙදන්න. කොහොමද? දසම 5 වැඩි කිරීම 10/4 නැතත් හොයාගන්න පුළුවන්. මෙතන වෙනස් වෙලා තියෙන්නේ කවුද? ඒවල සාන්ද්‍රණය විතරයි. ශීඝ්‍රතාවය වෙනස් වෙලා නැහැ. හිතා ගන්න. එතකොට මොකද වෙන්න ඕනේ? පෙළ කීයක් වෙන්න ඕනද කියලා හිතා ගන්න. දසම 5 වැඩි කිරීම 10/4යි. මෙතන k දසම 1 x වෙනි බලය දසම 2 y වෙනි බලය දසම 1 z වෙනි බලය k දසම 3 x වෙනි බලය දසම 2 y වෙනි බලය දසම 1 z වෙනි බලය ඔක්කොම කැපිලා ගියපුවාම මෙතන දසම 1 බෙදීම දසම 1 x දසම 3 y හරි. එතකොට මෙතන කියනවා 1යි. ඒ කියන්නේ ශීඝ්‍රතාවය වෙනස් වෙලා නැහැ. එතකොට මෙතන sorry x නේ. x 3න් 1 x වෙනි බලය 1යි. එතකොට 1 වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය තමයි 1 වෙන්නේ. එහෙනම් x සමානයි බිඳුවයි. නැතත් හදන්න දෙයක්වත් නැහැ. මේ දෙකේ ශීඝ්‍රතාවය සමානයි. ශීඝ්‍රතාවය සමානයි නම් මෙතන වෙනස් වෙලා තියෙන එකම කෙනා ඒවල සාන්ද්‍රණය විතරයි. අනිත් ඒ ගණන්මයි. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම පෙළ ශූන්‍යයි කියලා ගන්න පුළුවන්. මොකද ඒ වෙනස් කරා කියලා පෙළ වෙනස් වෙලා මේ ශීඝ්‍රතාවය වෙනස් වෙලා නැහැ. ඒ වෙනස් කරාට ශීඝ්‍රතාවය වෙනස් වෙලා නැහැ. හරි.
ඊට පස්සේ බෙදන්න 1 2යි 1 2යි බෙදුවා නම් හරිනේ. ඇයි දැන් පෙළ හොයාගන්න තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. 1 2යි බෙදන්නේ ඇයි? දැන් ඔයාලා බලලා එතකොට මේක දන්නේ නැහැ. මේක දැන් හෙව්වනේ. x හොයාගන්න ඉන්නේ. ඒ නිසා අවුලක් නැහැ. මේක ගන්න යන්න එපා. ඒක වෙනස් ඔක්කොම ටික වෙනස් මේ. 1 2යි බෙදන්න බය නැතුව. ඊට පස්සේ x දන්නවනේ. x වෙනුවට b මේ කැපිලා යනවා y කැපිලා යනවා. දැන් උපක්‍රමශීලී වෙන්න ඕනේ දැන්. හරි. 1 2යි බෙදන්න. නිකම් බෙදන්න නැතුවත් මට කියන්න පුළුවන්. 3 ගුණයක් වෙලා. මෙයා 3 ගුණයක් වෙලා. මෙයා වෙනසක් වෙලා නැහැ. මෙයාගේ පෙළ බිඳුවයි. නේ? එයාගේ බලපෑමක් නැහැ. මෙයා වෙනස් කරලා නැහැ. එයා තාම අපි දන්නෙත් නැහැ. එයා වෙනස් කරලා නැහැ. ඒතකොට මෙතන කරන බලපෑමයි මෙතනත් කරන්නේ. මෙයා 3 ගුණයක් වෙලා. එහෙනම් ශීඝ්‍රතාවයේ 3 ගුණයක් වෙලා. පෙළ 1යි. ඒ වුණාට අපි හදලා ගමු. දශම 1යි x දැන් මෙතනනේ ගැටලුව වෙලා තිබ්බේ. ඒකේ පෙළ බිඳුවයි කියලා හොයාගත්තානේ ලේසියෙන්ම. ලේසියෙන්ම මේකේ උත්තරයකට යන්න පුළුවන් 1යි 3යි බෙදලා. නැත්නම් 3 සහ 1ෙන්. දශම 2යි y. දශම 1යි z. k. දශම 2යි x. ඔතන දැන් ගැටලුවක් නැහැ මෙතන. පෙළ බිඳුවනේ. ඒ හින්දා මෙතන අවුලක් නැහැ. දශම 2යි y. ඒක කැපිලා යනවනේ කොහොමත් ඔය. දශම 3යි z. එතකොට මෙතන භාගේ x මෙතන 3න් එකේ z මෙතන 3න් එකයි. එතන x සමානයි බිඳුවයි. ඒක දාන්න. x සමානයි බිඳුවයි. එහෙනම් භාගේ බිඳුවෙනි බලය 1යි. ඒ කියන්නේ 3න් එකේ z සමානයි 3න් එකයි. මනෝමයනුත් ගන්න තිබ්බ මට. එහෙනම් z සමානයි 1යි. දැන් අනිත් එක හොයාගන්න එක තමයි වැඩි. දැන් මොකක්ද බෙදන්නේ? මේ දෙක බෙදන්නත් බෑ පුතේ. ඒක බෙදන්නත් බෑ. දැන් වෙන විකල්පයකට යන්න වෙනවා ඈ. මේක බෙදුවානේ. ඒක බෙදලා හොයාගත්තානේ. බලන්න මේක ඒ දෙක බෙදුවා ඒක හරියන්නේ නැහැ. මේක හරි මේක දෙක. මේ දෙක බෙදුවද? ඔව් ඒ දෙක බෙදුවානේ. මේ දෙක බෙදුවේ නෑ නේද? අය දෙක බෙදුවත් කැපිලා යනවනේ. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම මෙතන මේකයි ගන්න මේක ගන්නම වෙනවා. එහෙනම් හොඳ වඩා හොඳයි කොතනද? මේ දෙක බෙදෙන එක. 2යි 4යි බෙදුවා නම් ඔයාලට හොඳටම හොඳයි. මේ කැපිලා යනව නෙමෙයි. එතකොට මෙතන මූ විතරනේ ඉතුරු වෙන්නේ. මූ බිඳුවනේ. 2යි 4යි බෙදන්න. x බිඳුවනේ එතන. මේ 3 ගුණයක් වෙලා නේද? 3 ගුණයක් වෙලා තියෙනවා. 4.5 ඒවා 3 ගුණයක් වෙලා තියෙනවා. සාන්ද්‍රණෙත් මොකද වෙලා තියෙන්නේ? 3 ගුණයක් වෙලා තියෙනවා. එහෙනම් ඌට සාපේක්ෂවත් වෙල එක තමයි එන්න ඕනේ. ඒතකොට බෙදනකොටත් ආවට ගියාට බෑ පොඩ්ඩක් කල්පනා කරලා බෙදන්න ඕනේ. ඒ කියන්නේ කපටි වෙන්න ඕනේ. කොහොමද දන්නවද මම ඕක හොයාගත්තේ? මේ මෙතන දැන් ශීඝ්‍රතාවය වෙනස් වෙලා නැහැනේ. මේ දෙකේ ශීඝ්‍රතාවය වෙනස් වෙලා නැහැනේ. එතනින් තමයි මම ඊට පස්සේ මම මේ සමීකරණ දෙක දිහා විමසිල්ලෙන් බැලුවා. බලපුවාම මම තේරුණා මේ සමීකරණ දෙකේම වෙනස් වෙලා තියෙන්නේ ඒවල සාන්ද්‍රණය. අනිත් දෙන්න එකම ගාන. එහෙම උපක්‍රමශීලී. අන්න එතකොට මම තේරුම් ගත්තා දැන් මෙහෙනම් මෙතන ඒ වෙනස් වුණාට ශීඝ්‍රතාවය වෙනස් වෙලා නැහැ. ඒ විතරයි වෙනස් කරේ. ඒ මත ශීඝ්‍රතාවය වෙනස් වෙලා නැහැ. එහෙනම් මේකේ මොකද වෙන්න ඕනේ? මේකේ ඒවල සාන්ද්‍රණය ශීඝ්‍රතාවයට බලපාන්නේ නැහැ. එහෙනම් පෙළ බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් පෙළ බිඳුවක් වෙන්න ඕනේ. Right?
ඊළඟ 45 ගමු. 45. එහෙම හැමති කැපිලා ගියේ නැත්නම් ඒකටත් උපක්‍රම තියෙනවා. ලඝු බල්ලා හැම සුළු කරන්න වෙන වෙලාවල් තියෙනවා ඈ. ලඝු බල්ලා හැම සුළු කරන්න වෙන වෙලාවල් තියෙනවා. 45 ගමු. මුල් ටික හදන්න. අයන්න හොයාගන්න. ඒ ටික හොයුවොත් ඉතුරු ටික කියලා දෙන්න පුළුවන්. දාන්න හොයාගෙන උත්තර. ඕම් බලාගෙන කෙනෙකුට කියන්න පුළුවන් දැන්. සමහර අයට බලාගෙනත් කියයි. හැබැයි බෙදනකොට ආවට කියන්න බෑ. පොඩ්ඩක් ඉතින් ඔළුව කල්පනා කරලා බෙදා ගන්න ඕනේ. 1යි 3යි දිහා බැලුවා නම් හොඳට උත්තරයකට යන්න පුළුවන්. පටස් ගාලා හොයාගත්ත හැකි එකක්. දෙකයි 3යි දිහා බැලුවා නම් තව එකක් ගත්තේ. ඊට පස්සේ එකක පෙළ හොයාගත්තේ ඉන්න. එතකොට සමීකරණ ලියන්න ඕනේ නැද්ද? ලියන්න ඕනේ. කම්මැලිකමට ඉඳලා එහෙම ලියන්න තුරුවයි අය. ගෙදර ලකුණු දෙන්නේ මොනවද? කම්මැලිකම් කරනවා. මෙහෙනම් මේ ලියනවද? ඒ ගාන ඉවරයි. කොහොමද? මේ ඉස්සලා දුන්නේ දැන් 45. 45 හැදුවා. දැන් මං හැදුවේ 45 හදන්නේ. ඈ? කලින් නෑ සර් කලින් දැන් මේ කලින් දැන් සාකච්ඡා කරේ යන මුල් ටික. ඔව්. මේ දැන් බෝඩ් එකේ තියෙන එක හදලා ඉවරයි සම්පූර්ණයෙන් මේකේ. ඊ කොටසත් හදුවා. දැන් තියෙන 4 වෙනි කොටසද? නෑ දැන් ඒ 40 දැන් ඊට කලින් හැදුවේ කීයද? 41 නේ හැදුවේ නේද? ගාන සම්පූර්ණයෙන් ඉවරයි දැන් 40. ඔව් සර් ඒක ඉවරයි දැන් මම. ඔව් දැන් මම මොකද කියන්නේ 45 හදන්න කියලා කියන්නේ. ඒකත් හදලා ඉවරද? නෑ සර් ඒකේ දැන් භාගයක් හදන ගමන් ඉන්නේ. ඒක හදන්න. දැන් හොඳයිද ඔයාලට? දැන් හොඳයි සර් කොට. ඒ වුණාට තාම නාන්නේ. නාන්න එපා. ඔයා කොහොමත් නෑ විනය කියලා තමයි ගමේ අය කියන්නේ. අමුතුවෙන් ඔයා වැවට නාන්න ගියොත් ගම පැත්තේ මිනිස්සු යනවලු වෙන කොහෙට හරි නාන්න. එහෙම කියලා තමයි කියන්නේ. කාලයක් වෙමින් නේවා. ඊට පස්සේ ඒව ජරා වුණා. ඒක තමයි. ඒ වැවේ ඒ ගමේ කට්ටිය 7 දවසක් විතර වැවෙන්න නාන්න හැලුවා නෑ. එහෙම නාන එක එච්චර ලොකු අමාරුවක් නෑ විජේසිංහ. ඔළුවට වසු ටිකක් දාන්න විතරයි තියෙන්නේ. රාජ්‍යම්මත් කීව දවසක් විජේසිංහ නාන්න හොරයි කියලා. කො එක්කෙනායි උත්තර දෙන්න දාන්න. හදලා දාන්න ටක් ගාලා පෙළ. මම හොයන්නේ පෙළ. එතන එහාටයි මම හදලා පෙන්නන්නේ. පන්ති හිටපුවාම අනිවාර්යෙන් ගෲප් එකට මේ දාන්න ඕනේ. නැත්තම් ඔබ දන්නේ නැතුවම ඔබ මේවා වෙලා තියෙයි මම ආයේ ඇඟිල්ලෙන් එන එන කියන්නේ. මට එහෙම තියාගන්න ඕන කමක් නැහැ කා. වැඩ කරන්නේ නැහැ.
ෆයිල් එක තමයි රෙකෝඩ් එක අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවා. කවුරුත් ඉල්ලන්නේ නැහැ රෙකෝඩ් එක 21 ේම කවුරුත් ඉල්ලන්නේ නැහැ. ප්‍රශ්න කීපයක් අහනවා ඒ ප්‍රශ්න කීපයට උත්තර දීලා තමයි රෙකෝඩ් එක ඉල්ලන්න ඕනේ. නැත්තම් ඔබගේ දෙමාපියන් මාර්ගයෙන් ඉල්ල ගන්න. ඒ කියන්න ඕනේ අම්මට ඌ තාත්තට අම්මලා දැන් තාත්තලා ඉන්නවනම් මම පාඩම් කරලා නැහැ. ඒ හින්දා මට සර් කියන රෙකෝඩ් එක ඉල්ලන්න බෑ. ඒ හින්දා ඔයා මට මේක ඉල්ලා දෙන්න කියලා කියන්න ඕනේ. කියලා ඉල්ල ගන්න. ඒතර එයාලා දැනගන්නවා දුවගේ පුතාගේ තත්ත්වය. බොහොම සරල ප්‍රශ්න ටිකක් අහන්නේ. දැන් රණෝත් බණ්ඩාර ඉන්නවද? ඉන්නවද? ලක්ෂාන් විජේසිංහ නෙමෙයි අනිත් ලක්ෂාන් හේරත් ඉන්නවද? එන අනිත් එක්ක නැත් ඇතිනේ. ඔව් සර්. යසෝදන ඉන්නවද? ඉලේසිංහ තමයි හැමදාම නෝන්ඩි වෙන්නේ මෙතන. නෑ නේ අද. සඳුනි ජයතිලක ඉන්නවද? ඉන්නවා සර්. දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද? ඔව්. ඇයි තෝ 4යි 5යි 6යි ඒ ටිකට දුන්නේ නැහැ. ඇයි පහට උත්තරේ කිව්වේ? 4. ඒව හොයා ගන්න ඕනේ පුතේ. ඒව හොයා ගන්න. x ඒට සාපේක්ෂව පෙළ දෙක දාවේ. කො ඉක්මනට කට්ටිය මදි. ඔව්. මං හදන්නේ ඈ යන්නේ. මං අනිත් තුන හදන්නේ දැන් ඔයාලා ආදේශ කරන හදාගන්න. බෙදන මං කිව්වා නිකන් කල්පනා කරලා බෙදන්නේ. එහෙම හැමතිස්සෙම පේන්නම නැහැ. එක තියනයි ගියා. ශීඝ්‍රතාවය දිහා බලන්නකෝ. පේන්නේ නැද්ද ශීඝ්‍රතාව දෙකක් එක වගේ තියෙනවා. එතනට පොඩ්ඩක් ඇහැ දාන්නකෝ. පළවෙනි එකයි තුන්වෙනි එකයි. පළවෙනි එකයි තුන්වෙනි එකයි ශීඝ්‍රතාවය නියතයි. එතකොට එතන පුතේ වෙනස් වෙලා තියෙන එකම කෙනා B. එතකොට B ට සාපේක්ෂව පෙළ බිඳුවක් එන්න ඕනේ. B ට සාපේක්ෂව පෙළ බිඳුවක් එන්න ඕනේ. ඒක හොයාගත්තාම වැඩේ ලේසි. ඊට පස්සේ බෙදන්න ඔයාලට ලේසි මේ 2යි 3යි බෙදන එක. 2යි 3යි බෙදනකොට ඔයාලට පේනවා ඒ විතර වෙනස් වෙලා තියෙන. එතනින් ඒ වල පෙළ හොයාගන්න පුළුවන්. ඊට පස්සේ කැමති දෙකක් බෙදලා අර දෙක ආදේශ කරන්න. ඊට පස්සේ B හොයාගන්න පුළුවන්. ගොඩක් අයට ඇවිල්ලා තියෙනවා ඈ. එතකොට ওই සමීකරණේ A ට සාපේක්ෂව පෙළ දෙකක් එනවනේ. B ට සාපේක්ෂව පෙළ බිඳුවක් එනවා. C ට සාපේක්ෂව පෙළ එකක් එනවා. එතකොට මේ ශීඝ්‍රතා සමීකරණයේ R K A ට සාපේක්ෂව පෙළ 2යි B ට සාපේක්ෂව පෙළ බිඳුවයි. එහෙම ලියලා තේරුමක් නැහැ. එතකොට C ට සාපේක්ෂව පෙළ 1යි. හරි? R මෙතන K A වල වර්ගය C. මේ ලබන ඉරිදා ඉඳන් පන්තිය 5ට පටන් ගන්නවා උදේ. 5:00 පටන් ගන්නවා. මේ හැමදාම මේ 10 වෙනකොට මෙහි ලයිට් යනවා. කවුරු හරි කෙනෙක් මොකක් හරි ආයතා වැඩක් කරනවා. ඉතින් 5:00 පටන් ගන්නවා කියන්නේ මට මොනවක් කරනවා නෙමෙයි මේ මොකක් හරි වෙන කර්මාන්තයක් හරි මොකක් හරි දෙයක් වෙනවා. එතකොට එයා ඒ කරනකොට මොකක් හරි වෙනවා මෙතන. අපි ටිකක් උදෙන් පටන් ගන්නවා. දැන් මම උදෙම නැගිටිනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක. ශීඝ්‍රතා සමීකරණය. දැන් ඔන්න ඔය අලුත් කොටසක් නේ. මම ටික ටික එහෙමයි ටියුට් එක හදලා තියෙන එකින් එක අලුත් ඒවා දාන ගම. හරි. දැන් පොඩ්ඩක් බලමු ඔය අලුත් කොටස මොකද්ද?
මිනිත්තු දෙකකට පසු හතර පරීක්ෂණයේ ඉතිරි සාන්ද්‍රණ ගණනය කරන්න. දැන් ඉස්සලා දුන්නේ ආරම්භක සාන්ද්‍රණය දුන්නා අවසාන සාන්ද්‍රණය දුන්නා එහෙමනේ කරේ. හොඳට බලා ගන්න ඈ. මිනිත්තු දෙකකට පස් මෙන්න එතකොට දැන් ශීඝ්‍රතා සමීකරණය මෙන්න ශීඝ්‍රතා සමීකරණය හරි පෙළ හරි ඈ. හරි දැන් ඔන්න ශීඝ්‍රතා සමීකරණය තියෙනවා. R සමානයි k වතාවක්. දැන් පුතේ ඔයාලා මේ kව හොයාගන්න වෙනවා. kව හොයාගන්න කොහොමද? ඔය පරීක්ෂණයක දත්ත දාලා kව හොයාගන්න වෙනවා ඈ. ඒක මම කරන්නේ මුලින්ම ඔයා මොකද කරන්න ඕනේ? k සෙවීම ශීඝ්‍රතා නියතය හොයාගන්න වෙනවා. ඊට පස්සේ බලමු අපි මොකද වෙන්නේ. කීවෙනි පරීක්ෂණයද කියන්නේ? හතරවෙනි පරීක්ෂණය. මං හතරවෙනි පරීක්ෂණය ගන්නවා. මේකේ හතරවෙනි පරීක්ෂණය ගන්නවා. 0.2.4.6 A වල සාන්ද්‍රණය 0.2යි B වල සාන්ද්‍රණය 0.4යි C වල සාන්ද්‍රණය 0.6යි. ශීඝ්‍රතාවය R 7.2 වැඩි කිරීම 10⁴ මේ පුතේ ඇත්තටම ප්‍රතික්‍රියාව ආරම්භයේදී මධ්‍යන්න ශීඝ්‍රතාව. ආරම්භයේ මධ්‍යන්න ශීඝ්‍රතාව. ඕක කාලයත් එක්ක ටික ටික වෙනස් වෙනවා. හරි ඔයාගේම තියෙන්නේ නැහැ. මම පොඩි උපකල්පනයක් කරනවා. මේ මධ්‍යන්න ශීඝ්‍රතාවය නියතව මුල් හරිය ආසන්නව නියතයි නෙමෙයි. ඔය වක්‍ර ප්‍රස්ථාරය අපි මතක තියන්න මෙහෙමනේ යන්නේ. ඒකට මේ හරිය සරල රේඛාවක් නේ තියෙන්නේ ඔය. එතකොට මේ හරියදී ඔක අවුලක් නැහැනේ. එහෙනම් මම උපකල්පනය කරනවා කාලය ඊට කුඩා කියලා අරගෙන මේ ශීඝ්‍රතාවය ආසන්නව නියතව පවතිනවා කියලා. මේ මොන ශීඝ්‍රතාවයේද? මධ්‍යන්න ශීඝ්‍රතාවයක් තියෙන්නේ. ආරම්භයේ මධ්‍යන්න ශීඝ්‍රතාවය. පොඩි කාල පරාසයකට තමයි සලකලා තියෙන්නේ. පැහැදිලිද කියන එක? ප්‍රතික්‍රියාව ආරම්භයේ ඉඳන් කුඩා කාලයක් සලකලා තමයි ওই මධ්‍යන්න ශීඝ්‍රතාවය හොයලා තියෙන්නේ. ඒ නිසා කාලය ඊට කුඩා නිසා මටල ගන්න එපා මම මේ කියන ඒවා. කාලය ඊට කුඩා හින්දා ප්‍රතික්‍රියාවේ ආරම්භක ශීඝ්‍රතාවයයි ඔය හොයපු මධ්‍යන්න ශීඝ්‍රතාවයයි සමානයි. මම දැන් වෙන උපකල්පනයක් කරන්නේ මොකද්ද? මම හිතනවා දැන් මට කියනවා ඉතුරු සාන්ද්‍රණ හොයන්න කියලා. මම හිතනවා මේ ශීඝ්‍රතාවයේ දිගටම චුට්ටක් ඔය කියන කාලය ඇතුළත නියතව තිබුණා කියලා. කොහොමද අපි ශීඝ්‍රතාවය හෙව්වේ? සාන්ද්‍රණ වෙනස බෙදුවා කාලයෙන් බෙදුවා ස්ටොයිකියෝමිතියෙන්. ප්‍රතික්‍රියක නිසා ඍණ වලින් ගුණ කරා. එතකොට ආව ශීඝ්‍රතාවය. දැන් අනිත් පැත්තෙන් යන්න තියෙන්නේ. එහෙනම් මගේ උපකල්පනය තමයි කාලය ඊටා කුඩා නම් කාලය ඊටා කුඩා නිසා ශීඝ්‍රතාව නියත යයි ගනිමු. ශීඝ්‍රතාවයේ නියතයයි ගනිමු. හරි? එහෙම නෑ. නමුත් වෙන කරන්න දෙයක් නෑ. දැන් අපි ඉස්සෙල්ලා සාන්ද්‍රණ වෙනස භාවිතා කරලා ශීඝ්‍රතාවය හෙව්වා. දැන් අපි මොකද කරන්න වෙන්නේ? අපි හදන්නේ ශීඝ්‍රතාවයේ භාවිතා කරලා සාන්ද්‍රණය හොයාගන්න. හිතන්නකෝ මෙහෙම මෙයාගේ ඉතිරි සාන්ද්‍රණය අපි හිතමුකෝ මෙයා එකක් මම හදලා පෙන්නන්නම්. මෙයාගේ ඉතිරි සාන්ද්‍රණය CA කියලා. මෙයාගේ ඉතිරි සාන්ද්‍රණය CB කියමුකෝ. මෙයාගේ ඉතිරි සාන්ද්‍රණය CC කියමුකෝ. එතකොට සාන්ද්‍රණ වෙනස ගන්නෙ කොහොමද? CA වලින් අඩු කරන්න ඕනේ 0.2. මේ යාන්ත්‍රික ක්‍රමය මේ ගණිතමය ක්‍රමය තර්කයනුත් මම කියලා දෙන්නම්. CA අඩු කිරීම 0.2යි. හරිද? ඊට පස්සේ මේක බෙදනවා මේ මොකක්ද ආවේ? A ගේ සාන්ද්‍රණ වෙනස. A වල එකක් හදලා පෙන්නන්නම්. සාන්ද්‍රණ වෙනස. හරි. එතකොට A ගේ සාන්ද්‍රණ වෙනස බෙදපුවාම කාලයෙන් මොකක්ද එන්නේ? A වල සාන්ද්‍රණයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ මෙතන බෙදනවා කීයෙන්ද? බෙදනවා D T කීයද? මිනිත්තු 2යි. ඕකේ මිනිත්තු වලින්ම නේ තියෙන්නේ ශීඝ්‍රතාවය.
මිනිත්තුවටනේ තියෙන්නේ. තප්පරයට තියෙන්නේ. මිනිත්තුවට තියෙන්නේ. එහෙනම් මිනිත්තු වලින්ම ගමු. මිනිත්තු දෙකක් නේ කියන්නේ නේද? නෑ. මිනිත්තු දෙකකට පස්සෙ. එහෙනම් මෙතන මිනිත්තු දෙකයි. එතකොට ඕක ඒකක මෙතන මවුල ගන්න ඩෙසිමීටරයට. දැන් ඕක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නෙමෙයිනේ. එහෙනම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වෙන්න නම් ඍණ DA ප්‍රතික්‍රියකයක් නේ ඍණ DA ධනකරන්න බෙදුවා DT වලින් බෙදුවා ස්ටොයිකියෝමිතියෙන්. ඒට ඉවල ස්ටොයිකියෝමිතිය කීයද? 1යි. ඒට සාපේක්ෂව ස්ටොයිකියෝමිතිය 1යි. එහෙනම් ඒක සමාන කරනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට R ට සමාන කරනවා. කාලය ඉතා කුඩා නිසා ශීඝ්‍රතාවය නියතයි කියලා ගත්තා. ආරම්භයේ ශීඝ්‍රතාවයම තමයි දෙකකට පස්සේ කියලාත් සැලකුවා. දැන් ඔයාලට පුළුවන් නේද මෙතන මේක ආදේශ කරන්න. DA වෙනුවට ආදේශ කරන්න පුළුවන් 0.2 dt ඍණ R වෙනුවට අරක දාන්න. ඔය විදිහට අනිත්‍යත්ව හොයන්න පුළුවන් නේ. ඔය එක ක්‍රමයක් ඈ. ඔය එක ක්‍රමයක්. තව කෙටියෙනුත් හැදිය හැකියි කියන්නේ. ප්‍රතික්‍රියාව වෙනවා පුතේ මිනිත්තුවට 7.2 වැඩි කිරීම 10/4ක්. එහෙනම් 10/4ක් මිනිත්තු දෙකකට ඔය වගේ දෙගුණයක්. එතකොට ඒට සාපේක්ෂව ස්ටොයිකියෝමිතිය 1යි. එතකොට ඒ වලින් අඩුවන ගාන 7.2 වැඩි කිරීම 10/4මයි. වැඩි කිරීම 2යි. කාලය දෙක නිසා. එහෙමත් හදලා පෙන්නනවා. 10/6ක් කියලා තියෙන්නේ. මොකද? 10/6ක් කියලා තියෙන්නේ. 6 නා 6 දාගනින් ඉතින්. ආ මොකද 6 මෙහෙම හදන්න පුළුවන්. කටපාඩම් කරන්න එපා. ඉතින් මේ සරලව ඉස්සල්ලා අපිට ශීඝ්‍රතාවයේ හෙව්වා. ආරම්භක සාන්නයේ අවසාන සාන්නයේ දීපුවාම ශීඝ්‍රතාවයේ හෙව්වා. දැන් ශීඝ්‍රතාවයේ දීපුවාම ආරම්භක සාන්නයේ දන්නවා. සාන්ද්‍රණයේ අවසාන සාන්නයේ අහන්නේ ශීඝ්‍රතාවය දන්නවනේ. අර විදියටම ගත්තා. කොහොම නැතුව කෙටියෙන් හදන්නත් තිබ්බා. හරිද? ඔය විදිහට අනිත්තට හදන්නයි තියෙන්නේ. ඔය එක ක්‍රමයක්. ගණිතමය විදියට යාන්ත්‍රික විදියට හදනවා. මේක ඕනේ නැහැ එතකොට නේ. මේක ඕනේ නැහැ. මේක නැතුව හැදියේ. ඉතුරුත් ඔහොමයි. ඉතුරු ටික කොටස් ටිකත් ඔහොමයි හදන්නේ. දැන් අනික ලියනවා ඕකම ලියනවා මොකද්ද? B ඇසුරෙන්. එතකොට ස්ටොයිකියෝමිතිය මෙතන 1යි. ඒකේ ස්ටොයිකියෝමිතිය හරියට බලන්න. හරිද? මේක මකන්නද? කෙටි අනිත් ක්‍රමය කියලා දෙන්නම්. තව ක්‍රමයක් කියලා දෙන්න. තර්කයෙන් හදමු. සමීකරණය මොකද්ද මේකේ? A දෙකක් B C A දෙකක් B C ඵල කොහොම තියෙන්නේ? මූ දශම 2යි මූ දශම 4යි මූ දශම 6යි කොහොම තියෙන්නේ? එහෙම ලියන්නම්කෝ මං. A දෙකක් B C ඵල මේ ආරම්භයේ මේ අවසානයේ නැත්නම් මේ අවසානයේ නෙමෙයි මිනිත්තු දෙකකට පසු අවසානයේ කියන්න එපා 2 මිනිත්තුවට පසු අපි දන්නේ ඒවා මෙහෙම ගත්තා. ඒත් මේක හරිනේ. මේ විදිහටම අනිත් ටික හොයාගන්න පුළුවන් නේ. කාටහරි තේරුණ නැත්නම් අහන්න පුළුවන්. දිග්ගස්සගෙන තියාගන්න එපා. හිතේ තියාගන්න එපා. ඊළඟ සත් ඉරිද වෙනකොට කලින් අහලා ඉවර කරගන්න ඕනේ. ඉතින් ආයේ ගෙදර ගිහිල්ලා ආයේ අහන්න දෙයක් නැහැ නේ. මෙතනම අහලා ඉවර කරා නම් ඉවරයි.
නැත්තම් අවුරුනේ ආයේ අපරාධ මේ කාලේ වැය කරපු එක. දැන් බලමු කොහොමද ඔක මේ කොහොම ඔච්චර දිගට ලියන්නේ නැතුව හදන්නේ කොහොමද කියලා. හදිස්සිය හරි අපෝහණය කරන්න කිව්වොත් ඔහොම හැදුවොත් ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද අපි කරන්නේ කියලා බලමු. මොකද කරන්න පුළුවන් කියලා බලමු. එතන මේ බලන්න 7.2යි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව මිනිත්තුවට 7.2යි ඝන ඩෙසිමීටරයට මවුල මිනිත්තුවට. එතකොට මිනිත්තු 2කට ඔය වගේ දෙගුණයක් ප්‍රතික්‍රියා වෙනවා. එතකොට ඒ ස්ටොයිකියෝමිතිය 1 නිසා ඒ ගානමයි. B ස්ටොයිකියෝමිතිය 2 නිසා ඒ වගේ දෙගුණයක් වැය කරන්න වෙනවා. C ඒකමයි ස්ටොයිකියෝමිතිය 1 නිසා. අරක අනිත් පැත්ත. එතන මොකද කියන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දන්නවනේ. මිනිත්තු 2කට සිදුවන ප්‍රතික්‍රියා ප්‍රමාණය කීයද? 7.2යි වැඩි කිරීම 10^6යි මවුල ඝන ඩෙසිමීටරයට මිනිත්තුවට. ඒක වැඩි කරනවා 2 මිනිත් වලින්. එතකොට මෙතන එනවා 7.2 වැඩි කිරීම 10^6යි මවුල වැඩි කිරීම 2 මවුල ඝන ඩෙසිමීටරයට. ඔය ප්‍රතික්‍රියාව මේ සෙට් එක මේවා තප්පරයක් මේ ඝන ඩෙසිමීටරයක් ඇතුලේ ඔච්චර මවුල ගාණක් වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව එක වටයක් යන්න නම් එක මවුලයක් වෙන්න නම් A මවුල කීයක් ඕනද? 1යි. B මවුල කීයක් ඕනද? 2යි. C මවුල කීයක් ඕනද? 1යි. එහෙනම් ප්‍රතික්‍රියා කරන A වල මවුල A වල සාන්ද්‍රණය ප්‍රතික්‍රියා කරන A වල සාන්ද්‍රණය හරි කොහොමද? 7.2 වැඩි කිරීම 10^6 දෙකෙන් වැඩි කරා m කියන්නේ මවුල ඝන ඩෙසිමීටරයට. ඒක වැඩි කරනවා ස්ටොයිකියෝමිතික සංගුණකේ. එතකොට ඕකමයි. එහෙනම් A වල ඉතිරි සාන්ද්‍රණය ඉතිරි කියනවනේ දැන්. ඉතිරි සාන්ද්‍රණය. දැන් ඉතින් මේක ධන උත්තරේනේ සලකලා තියෙන සාන්ද්‍රණය කියන්නේ ආරම්භක සාන්ද්‍රණයෙන් අඩු කරනවා ප්‍රතික්‍රියා කළ සාන්ද්‍රණය. ප්‍රතික්‍රියා කරන සාන්ද්‍රණය හොයන්න මොකද කරන්නේ? ප්‍රතික්‍රියා ප්‍රමාණය ගුණ කරනවා ස්ටොයිකියෝමිතික සංගුණකේ. මේ පුතේ මේකම තමයි ඉතින් මේ dA/dt ඍණ එක පොඩ්ඩකට අමතක කරනවා. A සමානයි R නේ. එතකොට මේක හොයාගන්න පුළුවන් කොහොමද? ඍණ dA සමානයි R වතාවක් dt වතාවක් A. ඊට පස්සේ A ආරම්භයෙන් අඩු කරනවා dA. එතකොට එනවා ඉතිරි ගාන. ඕකම තමයි. බය වෙන්න එපා. මෙච්චර තමයි. ක්‍රම දෙකකට හදලා පෙන්නන්න. right. එතකොට අපි ඉරිදා ඉතුරු ටික කතා කරමු. ඔයාලා ගෙදරින් හදන්න ඕනේ හදපුවාට හරි දාගන්න 41 හැදුවා 32 හැදුවා 33 හැදුවා 45 හරි වල එනකොට ලබන සතියේ ප්‍රස්ථාර අඳින්න අනුලෝම සම්බන්ධ ප්‍රතිලෝම සම්බන්ධ ප්‍රස්ථාර අඳින ඒවා බලාගෙන ඉන්න මම ඒවා කියලා දීලා තියෙනවා. හැබැයි අමතක කරලා එන්න එපා ඈ.
හරි බලන්න 49ට ගෙදරින් try එකක් දීගෙන එන්න 49 49 පොඩ්ඩක් try කරලා එන්න. හතලිස් නමේ ගාන බලලා එන්න. තව ගණන් තියෙනවා දෙන්න. හතලිස් නමේ 4 වෙනි පේලි. එතන ජලය ගාන බලන්න හිතලා ඔක්කොම ටික එකතු කරපුවාම කීය දෙන්නේ බලන්නකො. එතකොට ඔයාලට තේරෙයි ඇයි එතන ජලය දාලා නැත්තේ කියලා. ජලය දාලා නැහැ එතන. right එහෙනම් මේක ඉවරද? නවත්තන්නද? තව ලියනවද? ක්‍රම දෙකකට හදලා පෙන්නුවා. අපන්ට කැමති. ඔව්. සර් අනේ දෙවනි ක්‍රමයේ ආපහු කියලා දෙන්න පුළුවන්ද? සිග්නල් කට් කරනවා. ඔව්. දෙවනි ක්‍රමයේ මෙහෙමයි. දෙවනි ක්‍රමයේ ලොකු දෙයක් නැහැ. නේ? මේකනේ. දැන් මිනිත්තුවකට වෙනවා කොච්චරක්ද මේ ප්‍රතික්‍රියාව වෙනවා කොච්චරක්ද? ඝන ඩෙසිමීටරයක් ඇතුලේ මම හොඳට තේරුම් ගන්න ඕනේ. ඝන ඩෙසිමීටරයක් ඇතුලේ 7.2 වැඩි කිරීම 10/6ක් මිනිත්තුවකට වෙනවා ප්‍රතික්‍රියා. ඝන ඩෙසිමීටරයක් ඇතුලේ. එහෙනම් පුතේ මිනිත්තු 2කට එහෙනම් ওই වගේ දෙගුණයක්. ඒ වගේ ගොඩවල් දෙකක් වෙන්න එපානේ මිනිත්තු 2කට. ওই මිනිත්තුවකටනේ. හරි. එතකොට මේ ප්‍රතික්‍රියාව මවුලයක් කරන්න නම් ඒලා කොච්චරක් වොන්ද? ඒ ඕනේ එක මවුලයයි. ඇයි උගේ ස්ටොයිකියෝමීටර් එකයි. B මවුල දෙකක් ඕනේ. C මවුල එකක් ඕනේ. මං කියන්නේ ඒ ප්‍රතික්‍රියාව එක වටයක් කරන්න නම් එක මවුලයක් කරන්න. මවුල දෙකක් කරන්න දෙකයි. මු හතරක් ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ ස්ටොයිකියෝමීටරෙන් ගුණ වෙන්න ඕනේ. මිනිත්තු 2කට සිදුවන ප්‍රතික්‍රියා ප්‍රමාණය කියලා කියන්නේ එතකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරනවා මිනිත්තු 2කින්. හරියට පාන් තියනවා මිනිස්සුયો ඉන්නවා. මිනිස්සුયો අපි හිතමුකෝ මිනිස්සුયો මොකක් හරි වැඩක් කරනවා. එතකොට මිනිත්තුවට කරන වැඩ ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මිනිත්තු 2කට කරපු ගාන හොයන්න ඒක 2කින් වැඩි කරන්න ඕනේ. ඊළඟට එතකොට මෙච්චර ප්‍රතික්‍රියා ප්‍රමාණයක් වෙන්න ඕනේ. මේ ඔයාලට දැන් තේරෙන්නේ නැද්ද මේ ප්‍රතික්‍රියාව මවුලයක් විදියට සලකන එක. ප්‍රතික්‍රියාව ඒකකයක් විදියට සලකනවා. එතකොට මෙන්න මෙච්චර ඒකක ගාණක් වෙන්න ඕනේ. ඒවා එච්චර ගාණක් වෙන්න ඒ එකයි ඒ ගාණම ඕනේ. එහෙනම් එතකොට ස්ටොයිකියෝමීටරෙන් ගුණ කරනවා. එතකොට එනවා මොකද්ද? ප්‍රතික්‍රියා කරන ලද ඒවල සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. මේ එන්නේ ප්‍රතික්‍රියා ප්‍රමාණය. කාලයෙන් ගුණ කරපුවාම එන්නේ. ඒක ස්ටොයිකියෝමීටරෙන් ගුණ කරපුවාම එනවා මොකද්ද? මේ එයා ඒ ප්‍රතික්‍රියකේ කොච්චරක් ප්‍රතික්‍රියා කරාද? ඊට පස්සේ ඒවල ඉතිරි ප්‍රමාණය හොයන්න ආරම්භයෙන් අර ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය අඩු කරනවා. ඉස්සෙල්ලා අඩු කරේ අවසානයෙන් ආරම්භයේනේ. ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය හොයන්නනේ. දැන් අපි කරන්නේ මොකද්ද? ආරම්භක සාන්නයෙන් අවසාන මේ ප්‍රතික්‍රියා කරපු ගාන අඩු කරනවා. එතකොට ඉතුරු වෙලා තියෙන ගාන එනවා. ඉතින් මේක තමයි තියෙන්නේ. ඒකම තමයි මේ ඒ dt වලින් වැඩි කරනවා. ඊට පස්සේ ස්ටොයිකියෝමීටරෙන් වැඩි කරනවා. එතකොට එනවා මෙන්න ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය. අඩු වෙච්ච ප්‍රමාණය. ඉතින් ඒක ආරම්භයෙන් අඩු කරපුවාම ඔබට එනවා මේක ඉතිරි ගාන. හරිද? පැහැදිලිද? හරි සර්, thank you සර්. හරි. එහෙනම් නවත්තනවා. ආය අපි ඉරිදා